පුතේ එහෙනම් අද දවසේ රිවිෂන් පන්තියේ නිෂ්පාදන පිරිවැය රිවිෂන් පන්තියේ සාකච්ඡා කරන්නේ නිෂ්පාදන පිරිවැය. දැන් අපි තියරි කොටස් ආවරණය කොට හමාරයි. අපිට තා තියෙන සංවර්ධනය වර්ධනය කියන කොටස. දැන් මේ එළවෙන මාසේ නෙවෙයි මේ මාසේ ඔබට ජාතික ගිණුම් කරන රිවිෂන් එකත් මුදල් රිවිෂන් එකත් සිදු කරනවා. තව නුදුරු දිනකදී හෙට වරිද්දා ඔබ නිබන්ධන ලබා දීම සිදු කරනවා. සූදානම් වෙලා ඉන්න නිබන්ධනය ලබා ගන්න. ඒතර මේ මාසේ අපි ජාතික ගිණුම්කරණය සහ මුදල් කියන රිවිෂන් කොටස් දෙක කරනවා. ලබන මාසේ රාජ්‍ය ආර්ථිකය විදේශ වෙළඳාමයි කියන රිවිෂන් දෙක කරනවා. පුතේ සංවර්ධනය වර්ධනය රිවිෂන් එකක් කරන්න. ඒක බොහොම සරල පොඩි පාඩමක්. ඒක රිවිෂන් කරන්න අවශ්‍යයි. ඉතිරි වෙන කාලය අපි සම්පූර්ණයෙන් යොදවන්න පුතේ විභාග තියන්න ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න. ඒතර මාගේ වගකීම මම මනවින් ඉටු කරමින් ඉන්න බව ඔබට පේනෙන්නට හැඟෙන්නට ඕන. right? ප්‍රශ්න 14 1 ආනව මොකක්ද? හීනවන ආන්තික ඵල සහ අඩුවන පරිමාණානුකූල ඵල ආයතනයක නිෂ්පාදන පිරිවැය කෙරෙහි බලපාන්නේ කෙසේද? මොකද අහන්නේ පුතේ? හීනවන ආන්තික ඵල සහ අඩුවන පරිමාණානුකූල ඵල ආයතනයක නිෂ්පාදන පිරිවැය කෙරෙහි බලපාන්නේ කෙසේද? පුතේ අපි දන්නවා මේ හීනවන ඵල තියෙන්නේ කෙටි කාලයේදී. හීනවන ඵල තියෙන්නේ මොන කාලද? කෙටි කාලය. අඩුවන පරිමාණානුකූල ඵල තියෙන්නේ දිගු කාලයේදී. එහෙනම් මොකද කියන්නේ? හීනවන ඵල තියෙන්නේ කෙටි කාලය. අඩුවන පරිමාණානුකූල ඵල තියෙන්නේ දිගු කාලය. හීනවන ඵල කිව්වේ මෙන්න මේකයි පුතේ. මතක් කරමු. හීනවන ඵල කිව්වේ මෙන්න මේක. නිෂ්පාදන ආයතනයක් කෙටි කාලයේදී ස්ථාවරව තබාගෙන විචල්්‍යයේදුම් එක බැගින් වැඩි කරනකොට ආන්තික ඵලදාවත් සාමාන්‍ය ඵලදාවත් මුලදී වැඩි වී පසුව අඩු වී යාම තමයි පුතේ හීනවන ඵල න්‍යාය කිව්වේ. හීනවන ඵල. ඒක තියෙන්නේ මොන කාලද පුතේ? ඒක තියෙන්නේ කෙටි කාලයේදී. ඒක තියෙන්නේ මොන කාලද පුතේ? ඒක තියෙන්නේ කෙටි කාලයේදී. එහෙනම් කියනවා පුතේ මොකද්ද කියන්නේ? නිෂ්පාදන ආයතනයක් කෙටි කාලයේදී ස්ථාවරව තියාගෙන විචල්්‍යයේදුම් එක බැගින් වැඩි කරනකොට හරි ආන්තික ඵලදාවයි සාමාන්‍ය ඵලදාවයි මුලදී වැඩි වෙලා ඊට පස්සේ අඩු වෙන එකට කියනවා පුතේ නමක් හීනවන ඵල න්‍යාය. එහෙනම් හීනවන ඵල තියෙන්නේ මොන කාලද? කෙටි කාලය. අඩුවන පරිමාණානුකූල ඵල කිව්වේ මොකක්ද? මේක තියෙන දිගු කාලය. අපා දිගු කාලයේ යෙදවුම් මොන යෙදවුම්ද? සියලු යෙදවුම්. නිමෝ දිගු කාලයේදී යෙදවුම් පුතේ 100 ඉඳලා 200ට 100%කින් වැඩි කරද්දී නිමවුම් ප්‍රමාණය වැඩි වුණේ 1000 ඉඳලා 1300ට 130කින් නම් ඔන්න ඔය තත්ත්වයට කියනවා අඩුවන පරිමාණානුකූල ඵල. මොකක්ද අඩුවන පරිමාණානුකූල ඵල කිව්වේ? මෙන්න මේක. නිෂ්පාදන ආයතනයක් දිගු කාලයේදී හරි දිගු කාලයේදී
යෙදවුම් වැඩි කළ ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් නිමවුම් ප්‍රමාණය වැඩි වෙනවා නම් ඕකට කියනවා අඩුවන පරිමාණානුකූල ඵල. ඕකට කියන නම මොකද පුතේ? අඩුවන පරිමාණානුකූල ඵල. එහෙනම් පැහැදිලි මොකද පුතේ? ඔන්න අහන්න. හීනවන ඵල කෙටි කාලේ මොකද්ද නිර්වචනේ? ස්ථාවරයේ දෝම් ස්ථාවරව තබාගෙන විචල්්‍යයේ දෝම් පමණක් වැඩි කරන විට ආන්තික ඵලදාව හා සාමාන්‍ය ඵලදාව මුලදී වැඩි වී එක්තරා මට්ටමකට පසු අඩු වී යාම හීනවන ඵල වේ. හරිද? හීනවන ඵල වේ. අඩුවන පරිමාණානුකූල ඵල කියන්නේ දිගු කාලීන සිද්ධියක්. ඒ කියන්නේ මොකක්ද? නිෂ්පාදන ආයතනයක් දිගු කාලයේදී සියලු යෙදවුම් විචල්්‍ය යෙදවුම් ලෙස තබාගෙන කටයුතු කරන විට යෙදවුම් වැඩි කරන ලද ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් යෙදවුම් වැඩි කරන ලද ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් නිමවුම් ප්‍රමාණය වැඩිවීම අඩුවන පරිමාණානුකූල ඵල ලෙස හැදින්වේ. හරිද? අඩුවන පරිමාණානුකූල ඵල ලෙස හැදින්වේ. දැන් අපි ප්‍රශ්න කියමු. කියවන්න ප්‍රශ්න හොඳට. 14 පළවෙනි ප්‍රශ්නේ ප්‍රශ්න අංක 14 අංක 1. හීනවන ආන්තික ඵල සහ අඩුවන පරිමාණානුකූල ඵල ආයතනයක නිෂ්පාදන පිරිවැය කෙරෙහි බලපාන්නේ කෙසේද? right. මෙන්න මේකයි පුතේ කතාව. අපි ඉස්සෙල්ලාම හීනවන ඵල නිර්වචනය කරගෙන ඉන්නවා. අපි ඉස්සෙල්ලාම හීනවන ඵල මොකක් කරගෙන ඉන්න ඕනද පුතේ? නිර්වචනය කරගෙන ඉන්නවා. ඊට පස්සේ අපි කියන්න ඕන මෙන්න මෙහෙම. කෙටි කාලයේදී පුතේ මෙන්න මේ පිරිවැය වක්‍රවල හැසිරීමට හේතුව මෙන්න මේ හීනවන ඵල නීති. බලන්න හොඳට. මේ හීනවන ඵල පටන් අරන් ඵලදාව අඩු වෙනකොට පුතේ පිරිවැය වක්‍ර මොකද වෙන්නේ? වැඩි වෙනවා. මේ බලන්න හොඳට. හීනවන ඵල පටන් අරන් ඵලදා වක්‍ර පහත වැටෙනකොට පිරිවැය වක්‍ර මොකද වෙන්නේ? ඉහළ යනවා. පිරිවැය වක්‍ර ඉහළ යනවා. පැහැදිලිද? ඵලදා වක්‍ර පහළ වැටෙනකොට පිරිවැය වක්‍ර ඉහළ යනවා. අපි කියමු මොකද්ද? ඵලදාව අඩු වෙනකොට පිරිවැය වැඩි වෙනවා. ඵලදාව අඩු වෙනකොට පිරිවැය වැඩි වෙනවා. එන අපි කියනවා කෙටි කාලීන පිරිවැය වක්‍ර AC MC මෙන්න මේවා. ABC MC මේවා. ඉහළ නගින්නේ පුතේ හීනවන ඵල නිසා. ඊළඟට කියනවා මේ දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය. කොහොමනේ අපි ඉස්සරහා මේක ගන්න. මේ දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය LRAC ඉහළ නගින්නේ මෙන්න මේ පුතේ අඩුවන පරිමාණුකූල ඵල නිසා. එන අපිට මොකක්ද කියන්න තියෙන්නේ පුතේ? කෙටි කාලීන පිරිවැය වක්‍ර ඉහළ නගින්න හේතුව හීනවන ඵල නීතිය. දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය ඉහළ නගින්නත් හේතුව හීනවන ඵල මේ මොකද? දිගු කාලීන පිරිවැය වක්‍රය මේ ඉහළ නගින්නත් හේතුව අඩුවන පරිමාණානුකූල ඵල. දැන් අපි පුතේ හිමිහිට උත්තරේ කියමු. දැන් ලියන්න ඕනේ නෑ මගේ පුතේ. ඔන්ලයින් ලියන්න ගියොත් හරි අමාරුයි. ඔන්ලයින් ලියන්න ගියොත් අමාරුයි. දැන් අපිට කියවන්න තියෙන්නේ. හිමිහිට කියමු. කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය තුල ස්ථාවර සම්පත් ප්‍රමාණයක් සමග විචල්්‍ය යෙදවුම් ක්‍රමයෙන් වැඩි කරන විට විචල්්‍ය යෙදවුමේ ආන්තික ඵලදාව ක්‍රමයෙන් පහළ යයි. මෙම හීනවන ආන්තික ඵලදාව නීතිය ලෙස හඳුන්වයි. මම අහන පුතාගෙන් පළවෙනි ඡේද ළඟ චූටියට මේ පැත්තෙන් ඉරි කැලක් ගහලා යන්න හීනවන ඵල නිර්වචනය. එහෙනම් ඔය පළවෙනි ඡේද දාලා තියෙන මොකක්ද? හීනවන ඵල නිර්වචනය.
හීනවන ඵල නිර්වචනය. උත්තර හිමිහිට බලමු. 14 අංකයක එනම පළවෙනි ඡේදයෙන් තියෙන්නේ මොකක්ද පුතේ? හීනවන ඵල න්‍යායේ ඩෙෆිනිෂන් එක නිර්වචනය. දෙවෙනි බලන්න. දෙවෙනි ඡේදය. හීනවන ඵල හට ගන්නා විට ආයතනයේ කෙටි කාලීන ආන්තික පිරිවැය වැඩි වීමට පටන් ගනී. එවිට කෙටි කාලයේ හීනවන ඵල සහ ආන්තික ඵල අතර ප්‍රතිලෝම සම්බන්ධයක් පෙන්වයි. එහෙනම් කියන්නේ මෙන්න මේක පුතේ මොකක්ද? කෙටි කාලේ ඵලදාව හීන වෙනවත් එක්කම අපි වක්‍රයක් එකක් අදිමු. මෙන්න කෙටි කාලේ ඵලදාව වැඩි වෙලා ඊට පස්සේ අඩු වෙන එක තමයි හීනවන ඵල කිව්වේ. ඔන්න ඔතෙන්දි පටන් ගන්න හීනවන ඵල. මෙන්න මේ ඵලදාව අඩු වීම තමයි අපි කියන්නේ මොකද්ද? හීනවන ඵල. පිරිවැය මොකෝ වෙයි? මෙන්න පිරිවැය. පිරිවැය මොකද වෙන්නේ? MC අඩු වෙනවා. MC යන්නේ. එහෙනම් පුතේ කෙටි කාලෙදී පිරිවැය වක්‍ර ඉහළ නගින්නේ මොකක් නිසාද? ඵලදාව අඩු වෙන නිසා. අන්න දෙවනි ඡේදේ ළඟ පුතේ කියලා තියෙන්නේ මෙන්න මේක. ලස්සන දාගන්න. චූටියට මුද්‍රය සයිස් එකෙන් දාගන්න. දෙවෙනි රූපේ කියලා තියෙන ඕන. කෙටි කාලේ පිරිවැය වක්‍ර ඉහළ නගින්නේ මෙන්න මේ හීනවන ඵල නිසා. අයවල හීනවන ඵල හට ගන්නා විට වේ. හීනවන ඵල හට ගන්නා විට ආයතනයේ කෙටි කාලීන ආන්තික පිරිවැය වැඩි වීමට පටන් ගන්න. මේ කෙටි කාලයේ ආන්තික පිරිවැය වැඩි වීමට පටන් ගනී. එම නිසා කෙටි කාලයේ හීනවන ආන්තික ඵල සහ ආන්තික පිරිවැය අතර ප්‍රතිලෝම සම්බන්ධයක් ඇත. එහෙනම් පුතේ අපි කියනවා හීනවන ඵල පටන් අරන් ඵලදාව අඩු වෙනකොට පිරිවැය මොකද වෙන්නේ? වැඩි වෙනවා. පිරිවැය. right? ලස්සනට. දෙවනි ඡේදයෙන් ඔන්න ඕක තමයි පැහැදිලි කරලා තියෙන්නේ. මම උත්තර හැදෙන හැටි කියලා දෙනවා. දෙවනි ඡේදයේ ඉස්සරහින් චූටියට ඕනේ මුද්‍රයක සයිස් එකට දාගන්න. හරි? next one. තුන්වෙනි ඡේද කියවන්න. තුන්වෙනි ඡේද කියවන්න. දෙගුකාලීන නිෂ්පාදන ක්‍රියාවලියේදී යෙදවුම් කිසිපම් පස්සතයකින් වැඩි කරනු ලැබූ විට යෙදවුම් වැඩි කළ පස්සතයට වඩා අඩු වේගයකින් නිමවුම වැඩි වන්නේ නම් ඒ අඩුවන පරිමාණුකූල ඵල වේ. අන්න පුතේ අඩුවන පරිමාණුකූල ඵල නිර්වචනය. මොකක්ද පුතේ නිර්වචනය? යෙදවුම් වැඩි වන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් නිමවුම් ප්‍රමාණය වැඩි වීම අඩුවන පරිමාණානුකූල ඵල වේ. නිර්වචන මතක් කරමු. අඩුවන පරිමාණානුකූල ඵල නිර්වචන මතක් කරමු. නිෂ්පාදන ආයතනයක් දිගු කාලයේදී ස්ථාවරයේදෝ ස්ථාවරව තබාගෙන විචල්‍යයේදෝ පමණක් වැඩි කරන විට. හරි? නිෂ්පාදන ආයතනයක් දිගු කාලයේදී සියලු යෙදවුම් විචල්‍ය යෙදවුම් තබාගෙන කටයුතු කරන විට. ආයි මොකද ඉතල කියමු. නිෂ්පාදන ආයතනයක් දිගු කාලයේදී සියලු යෙදවුම් විචල්‍ය යෙදවුම් ලෙස තබාගෙන කටයුතු කරන විට සියලු යෙදවුම් වැඩි කළ ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් නිමවුම වැඩිවීම අඩුවන පරිමාණානුකූල ඵල වේ. මම ආයෙ කියනවා පුතේ. නිෂ්පාදන ආයතනයක් දිගු කාලයේදී සියලු යෙදවුම් විචල්‍ය යෙදවුම් ලෙස තබාගෙන කටයුතු කරන විට යෙදවුම් වැඩි කළ ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් නිමවුම වැඩිවීම අඩුවන පරිමාණානුකූල ඵල වේ. අඩුවන පරිමාණානුකූල ඵල වේ. බලන්න එහෙනම් තුන්වෙනි ඡේද කියවන්න. දිගු කාලයේ නිෂ්පාදන ක්‍රියාවලියේදී සියලුම යෙදවුම් කිසියම් ප්‍රතිශතයකින් වැඩි කරන විට යෙදවුම් වැඩි කළ ප්‍රතිශතයට වඩා අඩු වේගයකින් නිමවුම වැඩි වන්නේ නම් මේ අඩුවන පරිමාණානුකූල ඵල වේ. එතන ලියන්න පුතේ තුන්වෙනි ඡේද ඉස්සරහින් අඩුවන පරිමාණානුකූල ඵල නිර්වචනය. අඩුවන පරිමාණානුකූල ඵල නිර්වචනය.
අඩුවන පරිමාණානුකූල ඵල නිර්වචනය. right. හතරවෙනි ඡේදය බලන්න. අඩුවන පරිමාණානුකූල ඵල ක්‍රියාත්මක වන විට දීර්ඝකාලීන සාමාන්‍ය පිරිවැය වැඩි වන නිසා දීර්ඝකාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය. අඩුවන පරිමාණානුකූල ඵල ඇති වුණා මොකද වෙන්නේ පුතේ? මෙන්න වෙනදී. අඩුවන පරිමාණානුකූල ඵල ඇති වුණාම දීර්ඝකාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය ඉහළ යනවා. අන්න මෙන්න මේ චූටිය දාලා පෙන්නන්න. මේ දීර්ඝකාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය දිගු කාලයේ එකක් හැදීමේ පිරිවැය වක්‍රය ඉහළ යන්නේ අඩුවන පරිමාණානුකූල ඵල නිසා. හතරවෙනි ඡේදය ළඟ වාක්‍ය ළඟ චූටියට මේක දාගන්න. ඔන්න උත්තරේ. පැහැදිලිද? right බලන්න වාක්‍ය හතර තියෙන ඡේද හතර තියෙන මොනවද කියලා අපි කිව්වේද? right 14 පරිමාණානුකූල පිරිමැසුම් සහ පරිමාණානුකූල නොපිරිමැසුම් යන සංකල්ප අතර වෙනස දක්වන්න. පරිමාණානුකූල පිරිමැසුම් මොකද කියන්නේ? පරිමාණානුකූල පිරිමැසුම් පුතේ පරිමාණානුකූල පිරිමැසුම් කියන්නේ මෙන්න මේකයි. නිෂ්පාදන ආයතනයක් දිගු කාලයට පත් වෙලා මහා පරිමාණයෙන් නිෂ්පාදන කටයුතු කරනකොට ආයතනයේ පිරිවැය අඩු වෙන්න බලපාන වාසිදායක තත්වයන්ට කියනවා පුතේ නමක් පරිමාණානුකූල පිරිමැසුම්. මොකක්ද පුතේ පරිමාණානුකූල පිරිමැසුම් කියන්නේ? නිෂ්පාදන ආයතනයක් දිගු කාලයේදී මහා පරිමාණයට පත් වෙලා නිෂ්පාදන කටයුතු සිදු කරනකොට ආයතනයේ සාමාන්‍ය පිරිවැය පහළ වැටීමට බලපාන වාසිදායක තත්ත්වවලට කියනවා පුතේ නමක් මහා පරිමාණ පිරිමැසුම්. නැත්නම් පරිමාණානුකූල පිරිමැසුම්. පරිමාණානුකූල පිරිමැසුම් වලදී පුතේ දීර්ඝකාලීන සාමාන්‍ය පිරිවැය පහත වැටීම සිද්ධ වෙනවා. දීර්ඝකාලීන සාමාන්‍ය පිරිවැය පහත වැටීම සිද්ධ වෙනවා. එහෙනම් මෙන්න මෙහෙම කියනවා. නිෂ්පාදන ආයතනයක් දිගු කාලයට පත් වෙනවා. අර කෙටි කාලය තුල ස්ථාවරව තියාගත්ත සාධක වැඩි කරලා ආයතනයේ පරිමාණය වැඩි කරලා දිගු කාලයට පත් වුණා. හරිද? දිගු කාලයට පත් වුණාම මහා පරිමාණයෙන් නිෂ්පාදන කටයුතු සිද්ධ කරනකොට ආයතනයේ පිරිවැය අඩු වෙන්න බලපාන වාසිදායක තත්ත්වවලට කියනවා පුතේ නමක් මහා පරිමාණ පිරිමැසුම් නැත්නම් පරිමාණානුකූල පිරිමැසුම්.
මේ පිරිමැසුම් වලදී වෙන්නේ දැන් සාමාන්‍යයෙන් ගෙදරක වුණත් බලන්න පිරිමහනකොට පිරිවැය අඩු වෙනවා. මේ පිරිමැසුම් වල වෙන්නේ පුතේ වලින් වෙන්නේ මේ දිගුකාලීන සාමාන්‍ය පිරිවැය පහත වැටෙනවා. Loan returns average cost දිගුකාලීනව එකක් හැදීමේ පිරිවැය පහත වැටෙනවා. පුතේ එතකොට පරිමාණානුකූල පිරිමැසුම් නිර්වචනය කරන්නෙත් මෙහෙම. පරිමාණානුකූල පිරිමැසුම් නිර්වචනය කරන්නෙත් මෙහෙම. කොහොමද නිර්වචනය කරන්නේ? මෙන්න මෙහෙම. දිගුකාලීන සාමාන්‍ය පිරිවැය පහත වැටීමට බලපාන සාධක පරිමාණානුකූල පිරිමැසුම් ලෙස හැඳින්වෙනවා. කොහොම කියන්නේ? දිගුකාලීන සාමාන්‍ය පිරිවැය පහත වැටීමට බලපාන සාධක පරිමාණානුකූල පිරිමැසුම් වේ. එතකොට බලන්න ඕනද නිෂ්පාදන ආයතනයක් දිගු කාලයට පත් වෙලා මහ පරිමාණයෙන් නිපදවනකොට ආයතනයේ සාමාන්‍ය පිරිවැය අඩු වෙන්න බලපාන සාධක වලට කියනවා පරිමාණානුකූල පිරිමැසුම්. හරි right යම් ලියමු ගැටින් දිගු කාලයේදී නිෂ්පාදන ආයතනයක් නිමවුම ප්‍රසාරණය කරන විට දිගු කාලයේදී නිෂ්පාදන ආයතනයක් නිමවුම ප්‍රසාරණය කරන විට නිමවුම ප්‍රසාරණය කරන විට රතු බැනතර ගන්න පුතේ දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වරහන් ඇතුළේ යන්නේ LRAC දිගුකාලීන සාමාන්‍ය පිරිවැය වරහන් ඇතුළේ යන්නේ LRAC දිගුකාලීන සාමාන්‍ය පිරිවැය පහළ වැටීමට බලපාන සාධක දිගුකාලීන සාමාන්‍ය පිරිවැය පහළ වැටීමට බලපාන සාධක පරිමාණානුකූල පිරිමැසුම් ලෙස හැඳින්වේ. පරිමාණානුකූල පිරිමැසුම් ලෙස හැඳින්වේ. පරිමාණානුකූල පිරිමැසුම් ලෙස හැඳින්වේ. පරිමාණානුකූල පිරිමැසුම් ලෙස හැඳින්වේ. right එහෙනම් බලන්න පුතේ හොඳට නිෂ්පාදන ආයතනයක් දිගු කාලයේදී නිමවුම ප්‍රසාරණය කරන විට දිගුකාලීන සාමාන්‍ය පිරිවැය පහළ වැටීමට බලපාන සාධක මහා පරිමාණ පිරිමැසුම් ලෙස හැඳින්වේ. තව කියනවා පුතේ පරිමාණානුකූල පිරිමැසුම් ලෙස හැඳින්වේ. මහා පරිමාණ පිරිමැසුම් නැත්නම් පරිමාණානුකූල පිරිමැසුම් anyway දෙකම හරි. right ඊළඟ ස්ථානයේ ලියන්න. පුතේ මේ දිගුකාලීන නිෂ්පාදන පිරිවැය හා බැඳුණු ආර්ථික කරුණක් වේ. එය මූර්ත හා මූල්‍ය පිරිමැසුම් දෙවර්ගයේම ඇතුළත් වේ. මම ඉස්සරහා කියන මූර්ත පිරිමැසුම් මූල්‍ය පිරිමැසුම්. යටි ලියන්න. මෙම මහා පරිමාණ පිරිමැසුම් හේතුවෙන්
මෙම මහා පරිමාණ පිරිමැසුම් හේතුවෙන් මෙම මහා පරිමාණ පිරිමැසුම් හේතුවෙන් මෙම මහා පරිමාණ පිරිමැසුම් හේතුවෙන් දෙඟුකාලීන සාමාන්‍ය පිරිවැය දෙඟුකාලීන සාමාන්‍ය පිරිවැය දෙඟුකාලීන සාමාන්‍ය පිරිවැය දෙඟුකාලීන සාමාන්‍ය පිරිවැය වරහන් ඇතුළේ යන්න දෙඟු කාලයේදී එකක් හැදීමේ පිරිවැය දෙඟු කාලයේදී එකක් හැදීමේ පිරිවැය දෙඟු කාලීන සාමාන්‍ය පිරිවැය වරහන් ඇතුළේ යන්න දෙඟු කාලයේදී එකක් හැදීමේ පිරිවැය දෙඟු කාලීන සාමාන්‍ය පිරිවැය වරහන් ඇතුළේ යන්න දෙඟු කාලයේදී එකක් හැදීමේ පිරිවැය පහත වැටීම සිදුවේ. දෙඟු කාලයේදී එකක් හැදීමේ පිරිවැය පහත වැටීම සිදුවේ. right right දෙඟු කාලයේදී එකක් හැදීමේ පිරිවැය පහත වැටීම සිදුවේ. එහෙනම් පිරිමහනකොට පිරිවැය අඩු වෙනවා වගේ දෙඟු කාලෙදී මහා පරිමාණ පිරිමැසුම් ලබද්දී දෙඟු කාලේ එකක් හැදීමේ පිරිවැය අඩු වෙනවා. හරිද? එකක් හැදීමේ පිරිවැය අඩු වෙනවා. ඊට පස්සේ පුතේ බලමු මහා පරිමාණ නොපිරිමැසුම් කියන්නේ මොකක්ද? මේ දෙකම බලලා පුතේ අපි ඊට පස්සේ නිර්වචන වලට යමු. මේ දෙකම බලලා ඊට පස්සේ අපි නිර්වචන වලට යමු. පුතේ අපෙන් අහනවා පරිමාණානුකූල නොපිරිමැසුම් කියන්නේ මොකක්ද? පරිමාණානුකූල නොපිරිමැසුම්. නොපිරිමැසුම් කියන්නේ මේකයි පුතේ. නිෂ්පාදන ආයතනයක් දිගු කාලයට පත් වෙලා මහා පරිමාණයෙන් නිෂ්පාදන කටයුතු කරගෙන යද්දී ඒ ආයතනයේ පිරිවැය වැඩි වෙන්න බලපාන අවාසිදායක තත්ත්ව නිර්මාණය වෙනවා. අන්නේ අවාසිදායක තත්ත්ව වලට කියනවා පුතේ නමක් පරිමාණානුකූල නොපිරිමැසුම්. නැත්නම් කියනවා මහා පරිමාණ නොපිරිමැසුම්. නොපිරිමැසුම් නිසා වෙන්නේ පුතේ දිගු කාලීන සාමාන්‍ය පිරිවැය දැන් loan returns average cost ඉහළ දීර්ඝකාලීන සාමාන්‍ය පිරිවැය මොකද වෙන්නේ ඉහළ යනවා. එහෙනම් මෙන්න මෙහෙම කියනවා නිර්වචනය බලන්න. නිෂ්පාදන ආයතනයක් දීර්ඝකාලයකට පස්සේ නිමෝම ප්‍රසාරණය කරන විට දීර්ඝකාලීන සාමාන්‍ය පිරිවැය පහත වැටීමට බලපාන සාධක පරිමාණානුකූල පිරිමැසුම් වේ. නිෂ්පාදන ආයතනයක් දිගු කාලයට පත් වී නිමවුම ප්‍රසාරණය කරන විට දිගුකාලීන සාමාන්‍ය පිරිවැය ඉහළ නැගීමට බලපාන සාධක පරිමාණානුකූල නොපිරිමැසුම් වේ. මේ නොපිරිමැසුම් වචනේ අර්ථය බලන්න. පිරිමහන් නැත්තම් මොකෝ වෙන්නේ? පිරිවැය වැඩි වෙයි. ගෙදරත් එහෙමයි නේද? පුතා විවාහ වෙලා ගිහපු දවසක ගෙදර විවාහ මේ යුම්බියුම් කටයුතු කරද්දී පිරිමහන් නැත්තම් පොල් බෑග ගෑවා බල්ලට කැම්පා. ටැප් එක කරලා නම් එහි වතුර වැක්කිරි තියෙනවා. ලයිට් දාලා ඔබේ අයන් එක උදේ ගහලා රෙදි මැද්දා ආයි හන්දෑවට වැඩ ඇරලා ගෙදර එනකන් ඒක රත් වෙනව නිවෙනව පත්තු වෙනවා. නොපිරිමැසුම්. ගෙදර පිරිවැය මොකෝ වෙන්නේ? වැඩි වෙනවා. නේ වියදම වැඩි වෙනවා. අන්න පුතේ නිෂ්පාදන ආයතනයක් දිගු කාලයට පත් වෙලා ආයතනයේ පිරිවැය වැඩි වන ආකාරය අවාස්දායක තත්ත්වයන් නිර්මාණය වුණොත් ඒකට කියනවා මහා පරිමාණ නොපිරිමැසුම් නැත්නම් පරිමාණානුකූල
නොපිරි මැසුම්. right? බලන්න. පරිමාණානුකූල නොපිරි මැසුම් යනුවෙන් අදහස් කරනුයේ නිෂ්පාදන ආයතනයක් දිගු කාලයේදී නිමවම ප්‍රසාරණය කිරීමේදී ඒකක පිරිවැය ඉහළ යාම කෙරෙහි බලපාන හේතුන්හි. ඒකක පිරිවැය කියන තැන වරහන් ඇතුලේ ඒකක පිරිවැය කියන වචෙන් ඉරි කැලක් ගහලා ෆයිට් එකෙන් ලියන්න. සාමාන්‍ය පිරිවැය. ඒකක පිරිවැය කියන්නේ මොන පිරිවැයද පුතේ? සාමාන්‍ය පිරිවැය. ඉහළ යාම කෙරෙහි බලපාන හේතුන්හි. දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රයේ ඉහළට ගමන් කරනුයේ මෙම නොපිරි මැසුම් නිසාය. අපි ඉස්සරහ ගියේ. එහෙනම් දිගු කාලෙදී සාමාන්‍ය පිරිවැය වැඩි වෙන්න බලපාන සාධක වලට කියනවා පරිමාණානුකූල නොපිරි මැසුම්. right. ඊළඟ වශයෙන් අහනවා පුතේ ආර්ථික පිරිමැසුම් හා නොපිරිමැසුම් වලට හේතු මොනවාද? දැන් අපි මහා පරිමාණ පිරිමැසුම් සහ නොපිරිමැසුම් ලියමු. මේ බලන්න හොඳට පුතේ. n දැන් අපි කතා කරමු මහා පරිමාණ පිරිමැසුම් ගැන. පරිමාණානුකූල පිරිමැසුම් ගැන කතා කරමු. පරිමාණානුකූල පිරිමැසුම් ගැන කතා කරමු. මොකක්ද මේ පරිමාණානුකූල පිරිමැසුම් කියන්නේ? නිෂ්පාදන ආයතනයක් දිගු කාලයට පත් වෙලා ඒකේ ඒ ආයතනයේ වියදම අඩු වෙන්න බලපාන පිරිවැය අඩු වෙන්න බලපාන අහිතකර අවාසිදායක තත්ත්වයන්ට කියන පරිමාණානුකූල පිරිවැය අඩු වෙන්න බලපාන වාසිදායක හිතකර තත්ත්වයන්ට කියනවා පුතේ පරිමාණානුකූල පිරිමැසුම්. මේ පරිමාණානුකූල පිරිමැසුම් පුතේ බෙදෙනවා කොටස් දෙකකට. පරිමාණානුකූල පිරිමැසුම් කොටස් දෙකකට බෙදෙනවා. ආයතනය ඇතුලෙන් පිරිවැය අඩු වෙන්න බලපාන සාධක ඇති වෙනවා. ඒකට කියනවා අභ්‍යන්තර පිරිමැසුම්. අභ්‍යන්තර පිරිමැසුම්. ආයතනයට පිටින් බාහිරින් ඇති වෙනවා පිරිවැය අඩු වෙන්න බලපාන සාධක. ඒවට කියනවා පුතේ බාහිර පිරිමැසුම්. බාහිර පිරිමැසුම්. එහෙනම් අහන්නකොද නිෂ්පාදන ආයතනයක් දිගු කාලයට පත් වෙලා මහා පරිමාණයෙන් නිෂ්පාදන කටයුතු කරගෙන යද්දී මේ දිගු කාලීන සාමාන්‍ය පිරිවැය අඩු වෙන්නේ ආයතනය තුල ඇතිවන වාසිදායක තත්ත්වවලට කියනවා පුතේ නම පරිමාණානුකූල පිරිමැසුම්. පරිමාණානුකූල පිරිමැසුම් පුතේ දෙකක් කොටස් දෙකකට බෙදෙනවා. වාසි හොඳ ආයතනයේ ඇතුලෙන් හට ගන්නා පිරිමැසුම් අභ්‍යන්තර පිරිමැසුම්. ආයතනයට පිටින් බාහිරින් ඇති ගන්න පිරිමැසුම් බාහිර පිරිමැසුම්. right? ඔතන පුතේ පොඩ්ඩක් කටුවට මම හරියටම කියන්න තැන යට 21 පිටුව කියලා තියෙනවානේ. එතනින් දාගන්න. යට අර පිටු අංක තියෙන 21 කියලා. එතන මෙන්න මේක පොඩ්ඩක් දාන්න. ආවටවනේ දැගන්න දුන්න පාරම්ගේ. right. එහෙනම් පුතේ බලන්න. හොඳින් බලන්න.
ආයතනය තුලින් ඇතිවන වාසිදායක තත්ත්වවලට කියනවා අභ්‍යන්තර පිරිමැසුම්. ආයතනයට පිටින් ඇතිවන වාසිදායක තත්ත්වවලට කියනවා බාහිර පිරිමැසුම්. අභ්‍යන්තර පිරිමැසුම්, බාහිර පිරිමැසුම්. යා. ඊට පස්සේ උඩ එනවා පුතේ. මෙන්න අභ්‍යන්තර හේතු. highlight කරන්න. අභ්‍යන්තර හේතු. අභ්‍යන්තර හේතු ළඟ වරහන් ඇතුළේ ලියන්න පුතේ. අභ්‍යන්තර හේතු ළඟ වරහන් ඇතුළේ ලියන්න. ආයතනය තුලින් අභ්‍යන්තර හේතු ළඟ වරහන් ඇතුළේ ලියන්න. ආයතනය තුලින් පිරිවැය අඩුවීමට බලපාන සාධක. ආයතනය තුලින් පිරිවැය අඩුවීමට බලපාන සාධක. අභ්‍යන්තර හේතු විතර යටින් ලියන්න වරහන් ඇතුළේ ලියන්න ඉතින් ඉස්සරහින් ආයතනය තුලින් පිරිවැය අඩුවීමට බලපාන සාධක. හරිද? right. ආයතනය තුලින් පිරිවැය අඩුවීමට බලපාන සාධක. ලියන්න පුතේ අංක 1. අංක ලියන්න. ධාරිතාව ලසල යනුන ධාරිතාව විශාල වීම නිසා ධාරිතාව විශාල වීම නිසා හටගන්නා තාක්ෂණික පිරිමැසුම. ධාරිතාව විශාල වීම නිසා හටගන්නා තාක්ෂණික පිරිමැසුම. අංක 1 ලිව්වා. ධාරිතාව විශාල වීම නිසා හටගන්නා තාක්ෂණික පිරිමැසුම. උදාහරණයක් ලියන්න. නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීමේ හැකියාව. උදාහරණයක් ලියන්න පුතේ. නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීමේ හැකියාව. 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 right. අන්න පුතේ. ආයතනය ඇතුලෙන් පිරිවැය අඩු වෙන බලපාන සාධකය. මොකද්ද? නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීමේ හැකියාව. උදව් ගන්නවා. අලුත් නවීන යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරන්න එහෙම ගොයින් පුතේ. නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම වෙනවා, පිරිවැය අඩු වෙනවා. හරිද? right. අංක 2 දාලා ලියන්න. කළමනාකරණය ආශ්‍රිත පරිමාණුකූල පිරිමැසුම්. අංක 2 දාලා ලියන්න. කළමනාකරණය ආශ්‍රිත පරිමාණානුකූල පිරිමැසුම්. කළමනාකරණය ආශ්‍රිත පරිමාණානුකූල පිරිමැසුම්. කළමනාකරණය ආශ්‍රිත පරිමාණානුකූල පිරිමැසුම්. කළමනාකරණය ආශ්‍රිත පරිමාණානුකූල පිරිමැසුම්. උදාහරණ ලියන්න. ශ්‍රම විභජනය විශේෂීකරණය තුලින් ඇතිවන පිරිමැසුම්. උදාහරණයක් ලියන්න. ශ්‍රම විභජනය විශේෂීකරණය තුලින් ඇතිවන පිරිමැසුම්. ශ්‍රම විභජනය විශේෂීකරණය තුලින් ඇතිවන පිරිමැසුම්. ශ්‍රම විභජනය විශේෂීකරණය තුලින් ඇතිවන පිරිමැසුම්. මොකක්ද?
ඊළඟ අංක 3 ලියන්න පුතේ. අලෙවිකරණය හා සම්බන්ධ පරිමාණානුකූල පිරිවැසුම්. 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 වරහන් යටින් ලියන්න පුතේ. වෙළඳ ප්‍රචාරණ කටයුතු වලදී කියන්නේ යටි වෙළඳ ප්‍රචාරණ කටයුතු වලදී අත්වන වාසි. වෙළඳ ප්‍රචාරණ කටයුතු වලදී අත්වන වාසි. 4 ලියන්න පුතේ. 4 මූල්‍යමය පරිමාණානුකූල පිරිවැසුම්. 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 එතන යටින් ලියන්න පුතේ. මූල්‍යමය පරිමාණානුකූල පිරිවැසුම් එතන යටින් ලියන්න. අඩු පොලි අනුපාත යටතේ ණය සපයාගත හැකි වීම. 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 පස්වෙනි ක්‍රියාවලිය අවදානම් දැරීම හා සම්බන්ධ පරිමාණානුකූල පිරිවැසුම්. 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 පුතේ මේ ඔක්කොගෙම වෙන්නේ ආයතනයට හොඳක්. මේ ඔක්කොගෙම වෙන්නේ ආයතනයට හොඳක්. ආයතනයේ පිරිවැය මොකක් වෙන එකද? අඩු වෙන එක. මේ පිරිමැසුම් පුතේ බෙදනවා කොටස් දෙකකට. මෙන්න මේකට නමක් කියනවා. අනිත් හතරට එක නමක් කියනවා. මේකට කියනවා පුතේ පළවෙනි එකට කියනවා පුතේ නමක් මූර්ත පිරිමැසුම්. පළවෙනි එක නමක් කියන පුතේ මොකද කියන නම? මූර්ත පිරිමැසුම්. මේ හතරට කියනවා පුතේ නමක් මූල්‍ය පිරිමැසුම්. මේකෙන් වෙන්නේ පුතේ යන්ත්‍ර සූත්‍ර ගෙනාවම වෙන්නේ හදන ප්‍රමාණය වෙන්නේ. මේවයින් වෙන්නේ වියදම අඩු වෙනවා. එහෙනම්
මේකට දාන්න පුතේ රතු පෑන රාමු වෘත්ත පිරිමැසුම් මේ හතරටම දාලා කියන්නේ මූල්‍ය පිරිමැසුම්. ඒකත් අමතර දැනුමට හොඳට මතක තියාගන්න. ලස්සනට කැටයන් අරන් දාන්න ඕනේ හොඳේ. එහෙනම් අපි අnder පළවෙනි එකට කියන මූර්ත පිරිමැසුම්. මේ හතරට කියන මූල්‍ය පිරිමැසුම්. එම් බෙදීමක් තියෙන බව කොට මතක තියාගන්න. අරකින් වෙන නිපදවන ප්‍රමාණය වේගින් වැඩි වෙනවා. නවීන අංශසූත්‍ර පාවිච්චි කරාම නිපදවන ප්‍රමාණය වේගෙන් වැඩි වෙනවා. මේවයින් වෙන්නේ පුතේ වියදම අඩු වීම. වියදම අඩු වීම. right ඊට පස්සේ එනවා පුතේ බලන්න හොඳට. යටි බාහිර හේතු එතන පුතේ ලියන්න වරහන් ඇතුලේ බාහිර හේතු කියන තැන යට ලියන්න. බාහිර පිරිවැයේ බාහිර පරිසරයෙන් පිරිවැය අඩුවීමට බලපාන හේතු. බාහිර පරිසරයෙන් පිරිවැය අඩුවීමට බලපාන හේතු. බාහිර පරිසරයෙන් පිරිවැය අඩුවීමට බලපාන හේතු. මේවා තියෙන බාහිර පරිසරය. බාහිර පරිසරයෙන් පිරිවැය අඩුවීමට බලපාන හේතු. ඒ කියන්නේ මෙන්න මේක. බාහිර පරිසරයෙන් පිරිවැය අඩුවීමට බලපාන හේතු. ඒකෙම මෙන්න මේක. මහා පරිමාණව නිෂ්පාදන ආයතන බිහි වෙද්දී අවට පරිසරයෙනුත් වියදම අඩුවීමට බලපාන හේතු සාධක නිර්මාණය වෙනවා. මොකද කියන්නේ? මහා පරිමාණ නිෂ්පාදන ආයතන බිහි වෙද්දී අවට පරිසරයෙනුත් වියදම අඩු වෙන්නට අදාළ සාධක නිර්මාණය වෙනවා. right? yeah. මෙන්න මේ අපිට බලන්න කර්මාන්තය දියුණු වන විට කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ශ්‍රමය අමුද්‍රව්‍ය සහ යන්ත්‍රූත්‍ර පිළිබඳ වෙළඳපොළ වඩාත් සංවිධානාත්මක වීම හේතුවෙන් පහසුවෙන් අඩු පිරිවැයකින් ලබා ගැනීමට හැකි වේ. බලන්න DSI සපත්තු කර්මාන්ත ශාලාව මහා පරිමාණයෙන් ස්ථාපන වෙනවත් සමග ඒකට අවශ්‍ය රබර් කිරි සපයන්න රබර් වලින් වගා කරන්න පටන් ගත්ත මිනිස්සු. දැන් වෙනදා DSI ආයතනය එයාට අවශ්‍ය රබර් ඈත ප්‍රදේශවලින් ගත්තා. හැබැයි අද ඒ අවට මිනිස්සු රබර් වගා කරලා රබර් අවශ්‍ය රබර් සීට් සපයන්න කටයුතු කරනවා. අන්න බාහිර පිරිමැසුම්. බලන්න අමුද්‍රව්‍ය ටික සපයන සැපයුම් කරුවෝ ටිකක් සෙට් වෙනවා. තවල මහා පරිමාණයෙන් ගාමන්ට් එකක් බිහි වෙනකොට අවට ඉන්න මිනිස්සු බෝඩින් කාමර දෙන්න සූදානම් වෙනවා. දැන් සේවකයන්ට නැවතින්න බෝඩින් නවාතැන් පාසුකම් දෙන්න ඒ අයගේ නිවාස පද්ධතිය සකස් වෙනවා. අනවන ආයතනෙ හොඳයි. ඒතකොට ආයතනට හරි පහසුයි. ආයතනයෙන් පිටත සූදානම් වෙලා තියෙන පිරිසක් නවාතැන් පාසුකම් දෙන්න සේවිකාවන්ට. අන්න කතාව. right? යන්න. දෙවෙනි එක බලන්න. කර්මාන්තයේ දියුණු වන විට විවිධ නිෂ්පාදනයන් එකිනෙකා අතර අදහස් සුමාරු කර ගැනීම සහ නිෂ්පාදන ක්‍රමවේද දියුණු වෙනවා. ඒතර මහා පරිමාණ කර්මාන්තශාලා සමූහයක් බිහි වෙනකොට ඒවා අතර අදහස් සුමාරු වීම සිද්ධ වෙනවා. පැහැදිලිද? ඒ තුල පුතේ තාක්ෂණයේ දියුණු වෙලා නිෂ්පාදනය වේගවත් වෙනවා. දැන් ඒ ගාමන්ට් ආයතන කීපයක් මහා පරිමාණව ස්ථාපනය වෙනකොට මේ ආයතන අතර අදහස් සුමාරු වීම සිද්ධ වෙනවා. සිද්ධ වෙලා ඒවායේ පිරිවැය අඩු වෙලා කාර්යක්ෂමතාව වැඩි වෙලා අලුත් නිෂ්පාදන ක්‍රමවේදයන් හුරු වෙනවා. ඊළඟට බලන්න
ආර්ථික ක්‍රමය දියුණු වීම මගින් ප්‍රවාහනය sannivedanaye මූල්‍ය වෙළඳපොළ ශ්‍රම වෙළඳපොළ දියුණු වීම නිසා ආයතනයට පිරිමැසුම් ලබා ගන්න පුළුවන්. ඒ වගේම පුතේ මහා පරිමාණ ආයතන බිහි වෙනකොට ඒ ව්‍යාපාර ආයතන වලට අවශ්‍ය ප්‍රවාහනය sannivedanය වගේ ගබඩාකරණය වගේ මූල්‍ය වෙළඳපොළ වගේ පහසුකම් පද්ධති ස්ථාපනය වෙනවා. දැන් කටුනායක බියගම වත්තල හැඳල ඒකල ජායල පල්ලෙපැත්ත ඔයගේ ප්‍රදේශවල ආයෝජන ප්‍රවර්ධන කලාප ස්ථාපනය වෙද්දී ඒවයි මහා පරිමාණ ඇඟලුම් කර්මාන්තශාලා ස්ථාපනය වෙද්දී ඒවට අවශ්‍ය යටිතල පහසුකම් සපයන්න වෙනම පාදක ව්‍යුහයක් නිර්මාණය වෙනවා. හොඳ පාරවල්, විදුලි බල පද්ධතිය, sannivedana පද්ධති ස්ථාපනය වෙනවා. ඒ තුලත් ආයතනයේ පිරිවැය පහත වැඩ. එහෙනම් පුතේ අපි දුව මොකක්ද? නිෂ්පාදන ආයතනයක් දිගු කාලයට පත් වෙලා මහා පරිමාණයෙන් නිෂ්පාදන කටයුතු කරද්දී ඒ ආයතනයේ පිරිවැය අඩු වෙන්න බලපාන වාසිදායක හේතු වලට කියව මහා පරිමාණ පිරිමැසුම්. නැත්නම් පරිමාණානුකූල පිරිමැසුම්. මේ පරිමාණානුකූල පිරිමැසුම් කොටස් දෙකයි. ආයතනය තුල ඇතිවන ඒවට කියව අභ්‍යන්තර පිරිමැසුම්. අභ්‍යන්තර පිරිමැසුම්. අභ්‍යන්තර පිරිමැසුම් නැවත කොටස් දෙකකට බෙදුවා. මූර්ත පිරිමැසුම්, මූල්‍ය පිරිමැසුම්. අනික තමයි පුතේ බාහිර පිරිමැසුම්. අනික දෙනවා ආර්ථික නොපිරිමැසුම් ඇතිවීමට හේතු. දැන් අපි බලමු ආර්ථික නොපිරිමැසුම් ඇතිවීමට හේතු. නොපිරිමැසුම්. ආර්ථික නොපිරිමැසුම්. ආර්ථික නොපිරිමැසුම්. නැත්නම් කියනවා පුතේ ආර්ථික නොපිරිමැසුම් නැත්නම් කියනවා මහා පරිමාණ නොපිරිමැසුම්. මහා පරිමාණ නොපිරිමැසුම්. පුතේ මේ නිෂ්පාදන ආයතන දිගු කාලෙදී පරිමාණය වැඩි කරලා මහා පරිමාණ තත්වයට පත් වෙලා large scale තත්වයට පත් වෙලා මහා පරිමාණයේ නිෂ්පාදන කටයුතු සිදු කරනකොට මේ ආයතනවල පුතේ පිරිවැය වැඩි වෙන්න හේතු වන සාධක නිර්මාණය වෙනවා. අන්නේ පිරිවැය වැඩි වෙන්න හේතු වන සාධක වලට කියනවා පුතේ මහා පරිමාණ නොපිරිමැසුම් නැත්නම් පරිමාණානුකූල නොපිරිමැසුම්. මෙන්න කියනවා පළවෙනි මහා පරිමාණ නිෂ්පාදන ආයතනයන් පැන නගින කළමනාකරණය හා සම්බන්ධීකරණ ගැටලු මතුවේ. පුතේ මේ සුළු පරිමාණ කාලේ කළමනාකරණය කරගන්න හරි ලේසි. සම්බන්ධීකරණය කරගන්න හරි ලේසි. මැනේජර්ට සේවකයෝ 10 15 හරියට කළමනාකරණය කරගන්න පුළුවන්. කාටවත් අයිස් ගහන්න දෙන්නේ. හරියට කළමනාකරණය සම්බන්ධීකරණය කරගන්න පුළුවන්. හැබැයි පුතේ සේවකයෝ 10 ගාණක් බවට පත් වෙනකොට මහා පරිමාණ තත්ත්වයට පත් වෙනකොට ආයතනයේ වපසරිය වැඩි. කළමනාකරුවන්ට ඕක පාලනය කරගන්න එක හරි අභියෝගයක්. පැහැදිලිද? right. යන් ඊළඟ එක්තරා සීමාවන් කරා ළඟාව පසු විශාල තොග වශයෙන් අමුද්‍රව්‍ය ලබා ගැනීමේ වාසියක් පහව යනු ඇත. ඇතැම් ප්‍රධාන අමුද්‍රව්‍ය සැපයීම සීමා විය හැකිය. ඉන්පසු පිරිවැය ඉදයි. එතන වරහන් ඇතුළේ අමුද්‍රව්‍ය හිගවීම. දෙවෙනි කෑල්ල වාක්‍ය අවසාන ලියන්න අමුද්‍රව්‍ය හිගවීම. මේ බලන්න. දැන් මහා පරිමාණයෙන් කර්මාන්තශාලා නිෂ්පාදන කටයුතු කරද්දී මහා පරිමාණයෙන් අමුද්‍රව්‍යයක් ඕන. මහා පරිමාණයෙන් සේවකයෙක් ඕන. හැබැයි සමහර වෙලාවට පුතේ
ආයතන මහා පරිමාණ කළාට ඒවට අවශ්‍ය අමුද්‍රව්‍ය මහා පරිමාණයෙන් සපය ගන්න බැරි වෙන්න පුළුවන්. දැන් DSI ආයතනයේ පරිමාණය වැඩි කළා මහා පරිමාණයටපත් වුණා. සපත්තු නිෂ්පාදනය කරන්න අවශ්‍ය රබර් මහා පරිමාණව සපයා ගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට ආයතන මහා පරිමාණ වෙද්දී ඒවට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීම මහා පරිමාණව කරගන්න බැරි නම් ඒත් මොකද වෙන්නේ? අකාර්යක්ෂමතා නිර්මාණය වෙලා පිරිවැය ඉහළ යනවා. ඊළඟ පිටුවට යමු. විශාල පරිමාණ නිෂ්පාදන ක්‍රියාවලිය සතු ශ්‍රමිකයන් පිටස්තරයන් යන හැඟීම ඇති වී එමගින් අකාර්යක්ෂමතා නිර්මාණය වේ. හයිලයිට් කරන පිටස්තරයන්. ඕකට තමයි කියන්නේ පුතේ දුරස්ත භාවය කියලා. පිටස්තරයන් කියන තැන වරහන් එතන උඩින් ලියන්න දුරස්ත භාවය. දුරස්ත භාවය. දුරස්ත භාවය. පුතේ මේ පොඩි ආයතන තියෙනවනේ. මැනේජරයි ගෑල්ලමයි 10යි. හරි මෙව්වයි. නේ? හරි හිතවත් වෙයි. නේද? මැනේජර් හරියට සලකනවා, ආදරෙන් කරුණාවෙන් කතා කරනවා, කන්න බොන්න දෙනවා, ලෙඩ දුක අහනවා, දුක සැප විමතනවා, මලක දෙට්ට දානෙක දෙට්ට මගුල්ගේ දෙට්ට පිරිගි දෙට්ට යනවා. හරි සම්බන්ධයි. සේවකයාට හිතෙන්නේ මේක මගේ ආයතනේ මම වැඩ කරන තැන මගේ තැනක් ආදී සංකල්ප පාරිභෝග මේ සේවකයාට එනවා. සේවකයා හරි ලෙන්ගතුකමින් වැඩ කරනවා. හරි සමීපයි. හැබැයි පුතේ මහා පරිමාණ ආයතන තුල සේවකයෝ 10 ගණක් ඉන්නවා. 10 ගණක් ඉන්නවා. අර සේවක සම්බන්ධතා ඊටම අඩුයි. සේවකයට අර වගේ හැඟීමක් නෑ මගේ ආයතනය කියලා. මම මේ වැඩේ කරලා යන ආපු තැන වගේ හිම හැඟීමක් එන්නේ පිටස්තරයක් කියන හැඟීමක් ඇතිවෙනවා. ඒ තුල පුතේ සේවක කාර්යක්ෂමතා නිර්මාණය වෙලා සේවක ඵලදායීතාව අඩු වෙන්න පුළුවන්. ඊළඟ දුරස්ථභාවය. ඊළඟ ප්‍රධාන කාර්යාලයෙන් දුරස්ථ ස්ථානයන්හි අලුත් ශාඛා ආරම්භ කිරීම නිසා ප්‍රවාහන වියදම් ඉහළ හැකියි. දැන් මේක මහා පරිමාණ කරනකොට පුතේ ප්‍රධාන කාර්යාලයෙන් බැහැරව ස්ථාන පිටවන්න වෙනවා. ශාඛා කාර්යාල පිටවන්න වෙනවා. ඒවා අතර ප්‍රවාහන පිරිවැය වෙන්නේ. ඒතර මහා පරිමාණවල ව්‍යාප්ත කරනකොට මේ කාර්යාල අතර අන්තර් ප්‍රවාහන කටයුතු සිද්ධ වෙන්න ඕනේ. ඒ ප්‍රවාහන කටයුතු වලදී පුතේ පිරිවැය වැඩි වෙන්න පුළුවන්. ඊළඟ කම්කරු සම්බන්ධතා දුර්වල වීම නිසා කාර්මික ආරවුල ඇතිවීම මගින් ඵලදායීතාව අඩු වීම හා පිරිවැය ඉහළ යාම සිදුවේ. දැන් අර සේවකයෝ 10 දෙනෙක් ඉන්න තැන කවුරුත් වෘත්තීය සමිතිය හදන්නේ. වැඩ වර්ජන ස්ට්‍රයික් කරන්න යන්නේ. ඇයි එහෙම කරන්න යන්නේ නැහැ. මැනේජර්ට බොහොම හිතවත් එහෙම වැඩ වර්ජනයක් කරන්න කෙනෙක් ඉදිරිපත් වුණා ටක් ගාලා නැති කළා දාන්න පුළුවන්. හැබැයි මේ මහා පරිමාණ ආයතන තුල පුතේ සේවකයෝ වෘත්තීය සමිතිය අටවගෙන මොකෝ කරන්නේ? කාර්මික ආරවුල් ඇති කරන්න පුළුවන්. වැටුප් වැඩි කරන්න ආදී වශයෙන් උද්ඝෝෂණ ආදී දේවල් ඇති කරන්න පුළුවන්. හරිද? right. කම්කරු සම්බන්ධතා දුර්වල වීම නිසා කාර්මික ආරවුල් ඇතිවීම එමගින් ඵලදායීතාව අඩු වීම සහ පිරිවැය ඉහළ යාම සිදු වෙනවා. හරිද? හරි. එහෙනම් අපි කතා කරේ මොකද්ද පුතේ? මහා පරිමාණ පිරිමැසුම්, මහා පරිමාණ නොපිරිමැසුම් ගැන. අපි ඊළඟ ප්‍රශ්නයට එනවා. ප්‍රශ්නාංක 15. ප්‍රශ්නාංක 15. කියවන්න. right.
දැන් පුතේ අපි කෙටි කාලීන සාමාන්‍ය පිරිවැයක් කියන්න. මොකද පුතේ මේ සාමාන්‍ය පිරිවැය කියන්නේ? සාමාන්‍ය පිරිවැය නැත්නම් AC කියන්නේ මොකක්ද? එකක් හැදීමේ පිරිවැය. දිගුකාලීන සාමාන්‍ය පිරිවැය කියන්නේ මොකක්ද නිතරම? average cost එකක්. සාමාන්‍ය කියන්නේ නිතරම එකක්. තර දිගුකාලීන සාමාන්‍ය පිරිවැය. දිගුකාලීන සාමාන්‍ය පිරිවැය කියන්නේ මොකක්ද? පුතේ දිගුකාලීන සාමාන්‍ය පිරිවැය කියන්නේ මෙන්න මේක. මොකක්ද? දිගු කාලයේ එකක් හැදීමේ පිරිවැය. Q මේ පැත්තට දාන LRC. Q මේ පැත්තට දාන LRC. හරිද? right. දිගු කාලේ එකක් හැදීමේ පිරිවැය ප්‍රස්ථාරගත කළොත් මෙහෙමයි. කොහොමද? අන්න දිගු කාලේ එකක් හැදීමේ පිරිවැය වක්‍රය ප්‍රස්ථාරගත කළොත් ඔන්න ඔය. හරිද? මෙන්න මෙහෙමයි. මෙන්න මේ දක්වා පිරිවැය අඩුයි. හරි? ඊට පස්සේ පිරිවැය ස්ථාවරයි. මෙන්න මෙතනින් පස්සේ පුතේ පිරිවැය වැඩි. මෙතනින් පස්සේ පිරිවැය වැඩි. මෙතනින් පස්සේ පිරිවැය වැඩි. පුතේ මේ පිරිවැය අඩු වෙන්නේ වැඩි වෙන පරිමාණානුකූල ඵල නිසා. වැඩි වෙන පරිමාණානුකූල ඵල හටගන්නේ මහා පරිමාණානුකූල පිරිමැසුම් නිසා. පරිමාණානුකූල පිරිමැසුම් නිසා. එහෙනම් කියනවා පුතේ මෙන්න මේ අධීරේ අපේ දිගු කාලේ එකක් හැදීමේ පිරිවැය වක්‍රය ඇඳොත් මෙන්න මේ වගේ. අපි මේකට කියනවා පුතේ නම මොන යුද? පැතලි යු හැඩයක් ගන්න. මොන හැඩයක්ද ගන්න පුතේ? ඔන්න ඔය වගේ පැතලි යු හැඩයක් ගන්න. ඒකේ මේ මුල් කාලෙදි මේ වේගෙන් අඩු වෙන්නේ පුතේ වැඩි වෙන පරිමාණානුකූල ඵල නිසා. වැඩි වෙන පරිමාණානුකූල ඵල හටගන්නේ මහා පරිමාණ පිරිමැසුම් නිසා. පරිමාණානුකූල පිරිමැසුම් නිසා. මෙතනින් පස්සේ මේ දක්වා ස්ථාවර පරිමාණානුකූල ඵල. ස්ථාවර පරිමාණානුකූල ඵල නිසා තමයි පුතේ ස්ථාවර වෙන්නේ. අන්න පුතේ මෙන්න මේ Q2 නිමවුම් මට්ටමට පස්සේ හරිද? Q2 නිමවුම් මට්ටමට පස්සේ ආයතනේ හටගන්නවා පරිමාණානුකූල නොපිරිමැසුම්. මොනවද හටගන්නේ පුතේ? පරිමාණානුකූල නොපිරිමැසුම්. පරිමාණානුකූල නොපිරිමැසුම් එක්ක ඇති වෙනව මොකද්ද පුතේ? අඩුවන පරිමාණානුකූල ඵල. ඒත් එක්කම දිගුකාලීන සාමාන්‍ය පිරිවැය වැඩි. දිගුකාලීන සාමාන්‍ය පිරිවැය මොකද වෙන්නේ පුතේ? වැඩි. එහෙනම් බලන්න දිගු කාලයේ එකක් හැදීමේ පිරිවැය වක්‍රය ප්‍රස්ථාරගත කළොත් මෙන්න මේ. මුලදී අඩු වෙනවා. ඇයි අඩු වෙන්නේ? අඩු වෙන්නේ ඇයි? පරිමාණානුකූල පිරිමැසුම් ඇති වෙලා වැඩෙන පරිමාණානුකූල ඵල ඇති වෙලා. වැඩෙන පරිමාණානුකූල ඵල ඇති වෙලා පරිමාණානුකූල පිරිමැසුම් ඇති වෙලා. ඊට පස්සේ පුතේ පිරිවැය ස්ථාවරයි වෙනස් වෙන්නේ. ඇයි එහෙම වෙන්නේ?
ස්ථාවර පරිමාණානුකූල ඵල ඇති වෙනවා. ඊට පස්සේ පුතේ මෙතනින් පස්සේ බලන්නකෝ. ආයතනයට ආයතනයේ පරිමාණය දරා ගන්න බැරුව ආයතනය තුල පරිමාණානුකූල නොපිරිමැසුම් නිර්මාණය වෙනවා. ආයතනය තුල පරිමාණානුකූල නොපිරිමැසුම් නිර්මාණය වෙලා පිරිවැය ශීඝ්‍රයෙන් ඉහළ යනවා. අඩුවන පරිමාණානුකූල ඵල ඇතිවෙලා. එහෙනම් අපි අහනවා අපේ දිගුකාලීන නිෂ්පාදන පිරිවැය පහත වැටෙන්නේ පරිමාණානුකූල පිරිමැසුම් නිසා. දිගුකාලීන නිෂ්පාදන පිරිවැය ඉහළ යන්නේ පරිමාණානුකූල නොපිරිමැසුම් නිසා. දැන් බලන්න රූපය ඔබේ හදලා තියෙන්නේ. හොඳින් අධ්‍යයනය කරන්න. යටින් ලියන්න පුතේ මේ වචන තුනක් ලියන්න. වැඩි වෙන පරිමාණානුකූල ඵල, ස්ථාවර පරිමාණානුකූල ඵල, අඩු වෙන පරිමාණානුකූල ඵල කියන වචන තුනක් ලියන්න. හරිද? right. දැන් ප්‍රශ්නෙට එන්න පුතේ. ප්‍රශ්නාංක 15ක. ප්‍රශ්නාංක 15ක. ප්‍රශ්නාංක 15ක. මොකක්ද කියන්නේ? අවම ප්‍රශස්ත ධාරිතාව යනු කුමක්ද? ප්‍රශ්නාංක 15ක කියන්නේ මොකක්ද පුතේ 15ක කියන්නේ? අවම ප්‍රශස්ත ධාරිතාව යනු කුමක්ද? අවම ප්‍රශස්ත ධාරිතාව යනු කුමක්ද? හරිද? right. අවම ප්‍රශස්ත ධාරිතාව කියන්නේ මෙන්න මේක. අපි දන්න ඕනම ආයතනයක අරමුණ මොකක්ද? ඕනම ආයතනයක අරමුණ ලාභය. උපරිම කරගෙන ලාභය හැදෙන්නේ කොහොමද? ආදායමින් අඩු කරනවා පිරිවැය. ආදායමින් අඩු කරන මොකක්ද පුතේ? පිරිවැය. ආදායමින් පිරිවැය අඩු කළාම තමයි පුතේ ලාභය උපරිම වෙන්නේ. පැහැදිලිද? දැන් පුතේ පිරිවැය අවම වෙනකොට තමයි ලාභය උපරිම වෙන්නේ. මොකද? පිරිවැය අවම වෙනකොට තමයි ලාභය උපරිම වෙන්නේ. එහෙනම් බලන්න මේ පිරිවැය වක්‍රයේ පිරිවැය අවම වෙච්ච සීමාව තුල තමයි මොකක් වෙන්නේ? ලාභය උපරිම වෙන්නේ. පිරිවැය අවම වෙච්ච සීමාව තුල තමයි පුතේ මොකද්ද උපරිම වෙන්නේ? ලාභය උපරිම වෙන්නේ. එහෙනම් මෙන්න මේ පිරිවැය අවම වෙච්ච මෙන්න මේ පරාසයට කියනවා පුතේ නම ප්‍රශස්ත ධාරිතා. මොකද කියන්නේ? ප්‍රශස්ත ධාරිතා පරාසය. ප්‍රශස්ත ධාරිතා පරාසය. ඒ ප්‍රශස්ත ධාරිතා පරාසය මෙතන ඉඳලා මේ දක්වා පිරිවැය අවමයි. පිරිවැය අවමයි කියන්නේ ලාභය මොකෑ වෙන්නේ පුතේ? උපරිම. පිරිවැය අවමයි ලාභය උපරිම. මෙන්න මෙතන ඉඳලා මේ දක්වා පරාසයට කියනවා පුතේ මොන පරාසයද? ප්‍රශස්ත ධාරිතා පරාසය. මොකක්ද පුතේ කියන නම? ප්‍රශස්ත ධාරිතා පරාසය. පැහැදිලිද පුතේ? ඒකෙනුත් පුතේ ඉස්සෙල්ලම පිරිවැය අවම වෙච්ච හරි ඉස්සෙල්ලම පිරිවැය අවම වෙච්ච මෙන්න මෙතෙන්ට කියනවා පුතේ නමක් අවම
ප්‍රශස්ත ධාරිතාව. මොකද පුතේ කියන්නේ? අවම ප්‍රශස්ත ධාරිතාව. right මගේ පුතා මෙන්න මෙතන ලස්සන රතු තිතක් කියලා ඩොට්ස් කරලා ඊතලයක් ඇරෝ කරලා ලියන්න. අවම ප්‍රශස්ත ධාරිතාව. මෙන්න මෙතන. ඒ ඊතලයේ මෙතෙන්ට ගහන්න පුතේ. මෙන්න මේක. අවම ප්‍රශස්ත ධාරිතාව කිව්වා. හොඳයි. පොඩක් කියමු බලන්න. කියමු බලන්න. යා. කියමු පුතේ. අවම ප්‍රශස්ත ධාරිතාව කියමු. අවම ප්‍රශස්ත ධාරිතාව යනුවෙන් අදහස් කරනුයේ දිගුකාලීන සාමාන්‍ය පිරිවැය අවම වන මුල්ම නිමවු මට්ටම. අන්නේ වාක්‍ය හයිලයිට් කරන්න පේන්නේ නැති වෙන්නේ පුදුම වැඩක්. දිගුකාලීන සාමාන්‍ය පිරිවැය අවම වන මුල්ම නිමවු මට්ටම. මෙතන ඉඳලා මේ දක්වා පරාසයමමයි. දිගුකාලීන සාමාන්‍ය පිරිවැය අවම වන මුල්ම නිමවු මට්ටමට කියනවා අවම ප්‍රශස්ත ධාරිතාව. දිගුකාලීන සාමාන්‍ය පිරිවැය අවම වන මුල්ම නිමවු මට්ටම. එයත රූප සටහන අනුව Q1 Q2 දක්වා සෑම නිමවු මට්ටමකදීම සාමාන්‍ය ධාරිතා පිරිවැය අවමුවද එය ඇරඹෙන්නේ Q1 නිමවු මට්ටමේදී බැවින් ප්‍රශස්ත ධාරිතාව Q1. පුතා මතක තියාගන්න. මෙතන ඉඳලා මේ දක්වා ප්‍රශස්තයි. ඇයි ප්‍රශස්තයි කිව්වේ? පිරිවැයවම. හැබැයි ඒක මුලින්ම ආරම්භ වෙන්නේ කොතෙන්ද? මෙතෙන්. ඒ නිසා මෙතෙන්ට කියනවා පුතේ නම මොකද කියන්නේ? අවම ප්‍රශස්ත ධාරිතාව. හොඳ උස්මක් ගන්න. හොඳ උස්මක් ගන්න. කියවන්න ඊළඟ ප්‍රශ්න. කියවන්න ඊළඟ ප්‍රශ්න. කියවන්න ලස්සන ඊළඟ ප්‍රශ්නය. right. බලන්න අහනවා මොකක්ද? පරිමාණානුකූල ඵල නීතිය ආයතනයක නිෂ්පාදන පිරිවැය කෙරෙහි බලපාන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න. පරිමාණානුකූල ඵල නීතිය ආයතනයක නිෂ්පාදන පිරිවැය කෙරෙහි බලපාන්නේ කෙසේදැයි දක්වන්න. කියමු. මොකක්ද පරිමාණානුකූල ඵල නීතිය කියන්නේ? නිෂ්පාදන ආයතනයක් දිගු කාලයට පත් වුණාම නිමවුම හැසිරෙන සුවිශේෂී රටාවට කියනවා පුතේ පරිමාණානුකූල ඵල න්‍යාය. මොකක්ද පුතේ පරිමාණානුකූල ඵල නීතිය කිව්වේ? නිෂ්පාදන ආයතනයක් දිගු කාලයට පත් වුණාම දිගු කාලයේදී නිෂ්පාදන මට්ටම හැසිරෙන ආකාරයට කියනවා පරිමාණානුකූල ඵල න්‍යාය. මොකක්ද මේ පරිමාණානුකූල ඵල න්‍යාය කියන්නේ? නිෂ්පාදන ආයතනයක්
දිගු කාලයට පත් වුණාම දිගු කාලයේ නිෂ්පාදන ප්‍රමාණය හැසිරෙන දිගු කාලයේ නිමවුම හැසිරෙන සුවිශේෂී රටාවට කියනවා පුතේ පරිමාණානුකූල ඵල න්‍යාය. පරිමාණානුකූල ඵල න්‍යාය. මොකද පුතේ දිගු කාලයේ නිමවුම හැසිරෙන ආකාරය මේ දක්වා වැඩිවන පරිමාණානුකූල ඵල මේ දක්වා ස්ථාවර පරිමාණානුකූල ඵල එතනින් පස්සේ ඵල පුතේ මොකෝ වෙන්නේ අඩු වෙනවා. එහෙනම් නිෂ්පාදන ආයතනයක් දිගු කාලයට පත් වෙලා නිමවුම නිෂ්පාදනය වැඩි කරගෙන යද්දී සුවිශේෂී රටාවකට හැසිරෙන මුලදී වැඩිවන පරිමාණානුකූල ඵල ඇති වෙනවා. මුලදී වැඩිවන පරිමාණානුකූල ඵල ඇති වෙලා ඊට පස්සේ ස්ථාවර පරිමාණානුකූල ඵල ඇති වෙනවා. අවසාන පුතේ අඩුවන පරිමාණානුකූල ඵල ඇති වෙනවා. එහෙනම් මේ දිගු කාලේ නිමවුම ප්‍රසාරණය කරනකොට වැඩිවන පරිමාණානුකූල ඵල ඇති වෙලා ස්ථාවර පරිමාණානුකූල ඵල ඇති වෙලා අඩුවන පරිමාණානුකූල ඵල ඇතිවීම මේ රටාවට කියනවා පරිමාණානුකූල ඵල න්‍යාය. හරිද? අපෙන් අහනවා පරිමාණානුකූල ඵල නීතියක නිෂ්පාදන පිරිවැය කෙරෙහි බලපාන්නේ කෙසේ? මෙන්න බලපාන ආකාරය. වැඩිවන පරිමාණානුකූල ඵල කාලයේදී පිරිවැය අඩුයි. අඩුවන පරිමාණානුකූල ඵල කාලයේදී පිරිවැය වැඩි වේ. ස්ථාවර පරිමාණානුකාලයේදී පිරිවැය ස්ථාවරව තියෙනවා. එහෙනම් පරිමාණානුකූල ඵල නීතිය කියන්නේ මොකක්ද? දිගු කාලයේදී නිෂ්පාදන ප්‍රමාණය හැසිරෙන රටාව. දිගු කාලයේදී නිෂ්පාදන ප්‍රමාණය හැසිරෙන රටාව. මොකද රටාව? වැඩි වෙන පරිමාණානුකූල ඵල, ස්ථාවර පරිමාණානුකූල ඵල, අඩු වෙන පරිමාණානුකූල ඵල. මේ වැඩි වෙන පරිමාණානුකූල ඵල ඇති වෙලා ස්ථාවර පරිමාණානුකූල ඵල ඇති වෙලා අඩු වෙන පරිමාණානුකූල ඵල ඇති වෙන මේ රටාවට කියනවා පරිමාණානුකූල ඵල න්‍යාය. පුතේ පරිමාණානුකූල ඵල න්‍යායේදී හරිද? වැඩිවන පරිමාණානුකූල ඵල තියෙන කාලෙදී පිරිවැය අඩු වෙනවා. අඩුවන පරිමාණානුකූල ඵල තියෙන කාලෙදී පිරිවැය වැඩි වෙනවා. ස්ථාවර පරිමාණානුකූල ඵල කාලෙදී පිරිවැය ස්ථාවරයි. මේ පිරිවැය රිවිෂන් එකේ ඔයාලා හොඳටම කියලා තියෙන මොකක්ද? තියරි පොත බලලා ඉන්න ඕන. තියරි පොත අනිවාර්යෙන් බලලා තමයි ඉන්න ඕන. නැතුව ඇවිල්ලා වැඩක් නැහැ. හොඳට බලන්න. පිරිවැය රිවිෂන් කරනවද කියලා බලන්න. ගොඩක් ආයතනවල පිරිවැය රිවිෂන් එක වෙන්නේ නැහැ. ඔය උඩින් පල්ලෙන් ගහලා වහලා දාන්න. ඇයි? මේක ඉතාල අමාරු පාඩමක්. හැබැයි පුතේ මේක කරගන්න ඉතාලම දෙයක්. මේ පිරිවැය පාඩමේ ප්‍රශ්න ටික හැමෝම කරන්නේ. කරත් ඇත. පිරිවැය පාඩම කියන්නේ අමාරු පාඩමක්. මෙතනින් තමයි අපිට ગેප් එකක් හදාගන්න පුළුවන් අනිත් එකත් එක්ක. මේ ગેප් එක හදාගන්න පිරිවැය පාඩම හොඳට කරන්න ඕනේ. පිරිවැය ಜಾති ගිණුම වගේ පාඩම් වලින් තමයි ඒක හැමෝටම බැරි පාඩම්. සංවර්ධනයේ වර්ධනයේ ආර්ථික පද්ධති ඉල්ලුම සැපෙම හැමෝම දන්නවා. හැබැයි මේ පාඩම් පුතේ හැමෝටම බෑ. මේ පාඩම් තමයි හොඳට කරන්න ඕනේ. මේ පාඩම් හොඳට කරද්දී ඉතින් අර තියරි පොත බලන්න නැතුව එන හිස්තැනක් දරුවා නේ පිරිවැය පාඩම බලන්න නැතුව මෙතෙන්ට එන හිස්තැනක් දරුවා කෙහෙලියගේ වචනේ දරුවා තේරෙන්නේ එයා ටික වෙලාවක් ඉඳලා සාකු මේ මොකද්ද කියලා යනවා එහෙම ගියාට කමක් නැහැ හැබැයි මොකද තියාගන්න මේ පාඩමෙන් තමයි අපි ગેප් එකක් තියෙනවා තියන්නේ පැහැදිලිද තාම වැදගත් පාඩමක් right කියමු 15 දෙකේ උත්තරේ බලන්න කියවත් දිගු කාලයේදී නිෂ්පාදන ක්‍රියාවලිය
පරිමාණානුකූල ඵල නීතියට යටත් වන අතර දිගුකාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය පැතලියු හැඩයක් ගනී. I mean මෙන්න මේ හැඩයට කියනවා පුතේ නම මොන යුද? පැතලියු. මොකක්ද කියන්නේ? පැතලියු හැඩයක් ගන්න. ඊවස් කියනකොට බලන්න. ධාරිතාව ප්‍රසාරණය කරන විට හටගන්නා වැඩිවන පරිමාණානුකූල ඵල නිසා සාමාන්‍ය පිරිවැය අඩුයි. highlight කරන්න තේ වැඩිවන පරිමාණානුකූල ඵල නිසා සාමාන්‍ය පිරිවැය අඩුයි. මේ වැඩිවන පරිමාණානුකූල ඵල නිසා සාමාන්‍ය පිරිවැය අඩුයි. highlight කරා. වැඩිවන පරිමාණානුකූල ඵල නිසා සාමාන්‍ය පිරිවැය අඩුයි. right අඩුයි. ධාරිතාව ප්‍රසාරණය වන විට හටගන්නා අඩුවන පරිමාණානුකූල ඵල නිසා සාමාන්‍ය පිරිවැය ඉහළ. highlight කරා. අඩුවන පරිමාණානුකූල ඵල නිසා සාමාන්‍ය පිරිවැය ඉහළ නැගී. highlight වෙන්න ඕන මොකක්ද පුතේ? මෙන්න මේ වචන ඔබේ උත්තරය ඇතුළේ තියෙනවා. වැඩිවන පරිමාණානුකූල ඵල නිසා පිරිවැය අඩුයි. අඩුවන පරිමාණානුකූල ඵල නිසා පිරිවැය වැඩි. පැහැදිලිද? right. yeah. හොඳයි. ඊට පස්සේ කියනවා පුතේ ධාරිතාව ප්‍රසාරණය කරන විස්ථාවර පරිමාණානුකූල ඵල හට ගැනීම නිසා සාමාන්‍ය පිරිවැය නොවෙනස්ව පවතී. හොඳයි පුතේ ඔන්න පිරිවැය කොටසක් අපි ආවරණය කරමු. රාතයි බ්‍රහස්පතින්දා දිනය තුල මේවා අපි සියල්ල අවසන් කළ යුතුයි. ලබන සතියේ පුතාට මෙන්න මේ පාඩම් සිද්ධ වෙනවා. මුදල් පාඩමේ රිවිෂන් එක යනවා. ජාතික ගිණුම් පාඩමේ රිවිෂන් එක යනවා. සංවර්ධනයේ වර්ධනයේ තියරි අපි ආරම්භ කරනවා. සංවර්ධනයේ වර්ධනයේ තියරි පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒවට අදාළ නිබන්ධන නුදුරු දිනකම ඔබට ලබා දෙනවා. දවස් ගුවම එදාට ඔබ ගන්න ඕන. පශුපත්‍ර 10ක් උත්තර ලියන කඩදාසියක් මෙවරත් විශාල නිබන්ධන කට්ටලයක් දෙනවා. පැහැදිලිද? විශාල නිබන්ධන කට්ටලයක් උඩ මෙවරත් අපි ලබා දීම සිද්ධ කරනවා. ඉතා විශාල පිරිවැයක්. සාමාන්‍ය රුපියල් 500කට 600කට කිට්ටු වෙන පිරිටියුඩ් සෙට් එකක් ඔබට දෙනවා. පැහැදිලිද? right. එහෙනම් සූදානම්ව ඉන්න. කොහොමද අපි ප්ලෑන් එක දෙන්නේ? මේ මාසේ මුදලුයි ජාතික ගිණුම් රිවිෂන් එක කරනවා. ලබන මාසේ වෙළඳාම සහ රාජ්‍ය ආර්ථික රිවිෂන් එක කරනවා. සංවර්ධනයේ වර්ධනයේ පුතේ රිවිෂන් එකක් සිදු කරන්නේ නැහැ. ඒවා බොහොම සරල පාඩම්. right? අපි යනවා පුතේ අලුත් ඡේදයකට. පිරිවැයේ අලුත් කොටසකට යනවා. ඒ තමයි පුතේ ඍජු පිරිවැය හා වක්‍ර පිරිවැය කියන කතාව. right. යනවා පුතේ අපි රෝමන් අංක 3. හොඳින් කියවා. Hey.
right පුතේ අපි ගන්න ඍජු පිරිවැය ප්‍රත්‍යක්ෂ පිරිවැය කියන්නේ මොකක්ද? තව නම් ලියන්න පුතේ. ඍජු ප්‍රත්‍යක්ෂ පිරිවැය, ඍජු පිරිවැය, තව ඇලේරික ගහලා ලියන්න පුතේ. දෘශ්‍ය පිරිවැය. දෘශ්‍ය පිරිවැය. प्रकाशित पिरिवे दृश्य पिरिवे प्रकाशित पिरिवे सत्य पिरिवे सत्य पिरिवे राइट පුතේ මෙන්න මේකයි ඍජු පිරිවැය කියන්නේ මේකයි මොකක්ද නිෂ්පාදන ආයතනයක් පිටට බාහිරට මුදල් ගෙවා ලබා ගන්නා ද්‍රව්‍ය වෙනුවෙන් දරන පිරිවැයට කියනවා ඍජු පිරිවැය. නිෂ්පාදන ආයතනයක් කර්මාන්ත ශාලාව. පිටට බාහිරට මුදල් ගෙවා ලබා ගන්නා ද්‍රව්‍ය වෙනුවෙන් දරන පිරිවැයට කියනවා පුතේ නම ඍජු පිරිවැය. එන කොහොමද කියන්නේ? නිෂ්පාදන ආයතනයක් පිටට බාහිරට මුදල් ගෙවා ලබා ගන්නා ද්‍රව්‍යවල පිරිවැයට කියනවා ඍජු පිරිවැය. මොනවද පුතේ? මොනවද පිටට සල්ලි ගෙවලා ලබා ගන්න? අමුද්‍රව්‍ය, ඉන්ධන, විදුලිය, ජලය. එනම් පුතේ කියනවා මොකක්ද? සරල නිර්වචනය මොකක්ද? නිෂ්පාදන ආයතනයක් පිටට මුදල් ගෙවා ලබා ගන්නා ද්‍රව්‍යවල පිරිවැය ඍජු පිරිවැය. නිෂ්පාදන ආයතනයක් පිටට මුදල් ගෙවා ලබා ගන්නා ද්‍රව්‍යවල පිරිවැය ඍජු පිරිවැය. තව ඇඩ්වාන්ස් නිර්වචනයක් තියෙනවා. මොකක්ද ඒ පුතේ? පිටතින් ලබාගත් සම්පත්වල ආවස්තික පිරිවැය ඍජු පිරිවැය. මොකක්ද ඇඩ්වාන්ස් නිර්වචනය? පිටතින් ලබා ගන්නා ලද සම්පත්වල ආවස්තික පිරිවැය ඍජු පිරිවැය. මොනවද පුතේ ඍජු පිරිවැයට වැටෙන්නේ? අමුද්‍රව්‍ය, ශ්‍රමය, ඉන්ධන, විදුලිය, ජලය. විදුලිය, ජලය. ඔන්න ඔය වාගේ පිටට මුදල් ගෙවලා ලබා ගන්නා ද්‍රව්‍යවල පිරිවැය. right එහෙනම් අපි ලස්සන ලියමු පුතේ. ඍජු පිරිවැය නිර්වචන ලියමු. නිෂ්පාදන ආයතනයක් පිටතින් මිලට ගත් නිෂ්පාදන ආයතනයක් පිටතින් මිලට ගත් නිෂ්පාදන ආයතනයක් පිටතින් මිලට ගත් ද්‍රව්‍ය සඳහා දරන පිරිවැය නිෂ්පාදන ආයතනයක් පිටතින් මිලට ගත් ද්‍රව්‍ය සඳහා දරන පිරිවැය නිෂ්පාදන ආයතනයක් පිටතින් මිලට ගත් ද්‍රව්‍ය සඳහා දරන පිරිවැය ඍජු පිරිවැය. නිෂ්පාදන ආයතනයක් පිටතින් මිලට ගත් ද්‍රව්‍ය සඳහා දරන පිරිවැය ඍජු පිරිවැය. නැතහොත් 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 රතු වෙන ගන්න තියතද නැතහොත් රතු වෙනින් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ආයතනයක් විසින් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ආයතනයක් විසින්
පිටතින් මිලදීගත් පිටතින් මිලදීගත් සම්පත්වල ආවස්තික පිරිවේ නැතහොත් නිෂ්පාදන ආයතනයක් විසින් පිටතින් මිලදීගත් සම්පත්වල ආවස්තික පිරිවැය ඍජු පිරිවැයයි. පිටතින් මිලදීගත් සම්පත්වල ආවස්තික පිරිවැය ඍජු පිරිවැය. නාය බලන්න පුතේ නිෂ්පාදන ක්‍රියාවලිය සහ ආයතනයක් විසින් පිටතින් මිලදීගත් සම්පත්වල ආවස්තික පිරිවැය. නිෂ්පාදන ආයතනයක් විසින් පිටතින් මිලදීගත් සම්පත්වල ආවස්තික පිරිවැය. එහෙනම් බෝඩ් එකේ පේනවා පුතේ නිර්වචන දෙකක්. මොකද්ද? නිෂ්පාදන ආයතනයක් පිටට මුදල් ගෙවා ලබාගත් ද්‍රව්‍යවල පිරිවැය ඍජු පිරිවැය. නැත්නම් කියනවා නිෂ්පාදන ආයතනයක් පිටතින් මිලටගත් සම්පත්වල ආවස්තික පිරිවැය ඍජු පිරිවැය. right. යටින් උදාහරණ ලියන්න. නිෂ්පාදන ආයතනයක් පිටට මුදල් ගෙවා ලබා ගන්නා අමුද්‍රව්‍ය ඉන්ධන විදුලිය ජලය අමුද්‍රව්‍ය ශ්‍රමය ඉන්ධන විදුලිය ජලය අමුද්‍රව්‍ය ශ්‍රමය ඉන්ධන විදුලිය ජලය අමුද්‍රව්‍ය ශ්‍රමය ඉන්ධන විදුලිය ජලය සඳහා දරන පිරිවැය ඍජු පිරිවැය වේ. හොඳයි. ඊට පස්සේ අහනවා පුතේ බලන්න වක්‍ර පිරිවැය ව්‍යංග පිරිවැය. ආරෝපිත පිරිවැය කියලා තියෙන්නේ. ඇලෙරික ගහලා යන්නේ. right. Oi, elimina como. right. වක්‍ර පිරිවැය. නෑ ආරෝපිත පිරිවැය. ඇලෙරික ගාලිය. ආරෝපිත පිරිවැය ඇලෙරික ගාලියන්ට වක්‍ර පිරිවැය. ආරෝපිත පිරිවැය ඇලෙරික ගාලියන්ට වක්‍ර පිරිවැය. ව්‍යංග පිරිවැය අදෘශ්‍ය පිරිවැය අප්‍රකාශිත පිරිවැය. අප්‍රකාශිත පිරිවැය. ඒ කියන්නේ මෙන්න මේක.
මොකක්ද අප්‍රකාශිත පිරිවැය ඔන්න ටික කියේ. ඒ කියන්නේ මෙන්න මේක. මොකක්ද ඒ කියන්නේ? දැන් මේ නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්න යෙදවුම් කොටස් දෙකයි. එකක් පුතේ ආයතනය පිටතින් මිලට ගන්නේ. නේද? එකක් ආයතනය පිටතින් මිලට ගන්න ඒවා. ඒවට නම් කිසි අවුලක් නැහැ. අපි කිව්වා මොන පිරිවැයද? ඍජු පිරිවැය. අමුද්‍රව්‍ය, ඉන්ධන, විදුලිය, ජල. මේවට නම් කෙලිම නමක් කො මොකක්ද? ඍජු පිරිවැය. මේවට නම් කෙලිම නමක් කො මොකක්ද කියනනම්? ඍජු පිරිවැය. පුතේ මේ පිටතින් මිලට ගත්ත සම්පත් වගේම ආයතනය සතු සම්පතුත් නිෂ්පාදනයට දායක වෙනවා. පිටතින් මිලටගත් සම්පත් වගේම ආයතනය සතු සම්පතුත් නිෂ්පාදනයට දායක වෙනවා. මොනවද පුතේ? මේ ආයතනයේ හිමිකම් නිෂ්පාදන කටයුතු වලට දායක වෙනවා. මේ ආයතනයේ ගොඩනැගිලි ප්‍රාග්ධන වත්කම් දායක වෙනවා. මේ ආයතනයේ මේ භූමි සාධකය භූමිය දායක වෙනවා. මේ ආයතනයේ මේ යන්ත්‍ර සූත්‍ර වගේ ආයතනයේ සතු සම්පත් දායක වෙනවා. එතකොට මෙන්න මේ ආයතනය සතු සම්පත් නිෂ්පාදනයට දායක වුණත් ඒවායේ වටිනාකම පිරිවැයට ඇතුළත් වෙන්නේ. මේ ඍජු පිරිවැය වගේ ගණන් වෙන්නේ. හැබැයි අපි කියනවා මේ ආයතනය සතු සම්පතු ගොඩනැගිල්ල යන්ත්‍ර ටික හිමිකරුව මේ භූමිය ව්‍යවසායකයාගේ තම හැකියාව ව්‍යවසායකත්ව හැකියාව වගේ ආයතනය සතු සම්පත් නිෂ්පාදනයට දායක වෙනවා. හැබැයි ඒවට මුදලින් ගෙවීමක් සිද්ධ කරන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් පිරිවැයට ඇතුළත් වෙන්නේ නැහැ. හැබැයි පුතේ අපි ආර්ථික විද්‍යාවේ මේ ආයතනය සතු සම්පත් නිෂ්පාදනයට දක්වන දායකත්වයේ සැලකිල්ලට ගන්න. ඒ කොහොමද සැලකිල්ලට ගන්නෙ පුතේ? මේ එක සම්පතේ මොකක්ද ගන්නෙ? ආවස්තික පිරිවැය ටික එකතු කරනවා. මේ එක සම්පතේ මොකක්ද පුතේ එකතු කරන්නේ? ආවස්තික පිරිවැය ටික එකතු කරනවා. ආවස්තික පිරිවැය ටික එකතු කළා ඒකට කියනවා මොකක් කියලාද පුතේ? වක්‍ර පිරිවැය කියලා නිෂ්පාදනයට ඇතුළත්. ତොර මේක නම් ගන්න පුළුවන් නේ. ආයතනය පිටතින් ගනිපුවා ලේසියෙන්ම ගන්න පුළුවන් ඒව ගන්න ඒව. ඊළඟ මතක තියාගන්න පුතේ තරයේ නිෂ්පාදන ආයතනයක් නිෂ්පාදන කටයුතු වලට යොදා ගන්නවා සම්පත් දෙකක්. මොකක්ද මේ සම්පත් දෙක? පිටතින් යොදා ගන්නා පිටතින් මිලට ගන්නා සම්පත් සහ ආයතනය සතු සම්පත්. මේ පිටතින් මිලට ගන්නා සම්පත් වෙනුවෙන් දරන පිරිවැයට කියනවා ඍජු පිරිවැය. ආයතනය සතු සම්පත් වලට දරන පිරිවැයට සම්පත් නිෂ්පාදනයට දක්වන දායකත්වයට කියනවා වක්‍ර පිරිවැය. හැබැයි වක්‍ර පිරිවැය ගන්න විදිහක් නැහැ. ඇයි ගන්න විදියක් නැත්තේ? මේ ආයතනය සතු සාධක වලට මුදලින් ගෙවීමක් සිදු කරන්නේ. ඒකට අපි කරන විකල්පය මොකක්ද? මේ ආයතනය සතු එක සාධකයේ මොන පිරිවැයද පුතේ ගණනය කරන්නේ? ආවස්තික පිරිවැය ගණනය කරනවා. ආවස්තික පිරිවැය ගණනය කළා අන්න ඒවයි එකතුවට කියනවා පුතේ නම වක්‍ර පිරිවැය. රයිට්? අපෙන් අහනවා පුතේ වක්‍ර පිරිවැය. ලියන්න යටි නිර්වචනේ. නිර්වචන ලියන්න. නිෂ්පාදන ක්‍රියාවලියට
නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගනු ලබන නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගනු ලබන ආයතනය සතු සම්පත්වල නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගනු ලබන ආයතනය සතු සම්පත්වල ආවස්තික පිරිවැය ආයතනය සතු සම්පත්වල ආවස්තික පිරිවැය වක්‍ර පිරිවැය ආයතනය සතු සම්පත්වල ආවස්තික පිරිවැය වක්‍ර පිරිවැය එන ආයෙ බලන්න නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගනු ලබන ආයතනය සතු සම්පත්වල ආවස්තික පිරිවැය වක්‍ර පිරිවැය එනම් පුතේ බලන්න හොඳට ආයතනය සතු සම්පත් නිෂ්පාදනයට දායක වුණාට ගෙවීමක් කරන්නේ හැබැයි මේ සම්පත් භාණ්ඩය හදන්න දායක වෙනවා අපි කරන්නේ මොකක්ද ඒ එක එක සම්පතේ මොන පිරිවැයද පුතේ ගණනය කරන්නේ ආවස්තික පිරිවැය ගණනය කරනවා ඒ එක එක සම්පතේ ආවස්තික පිරිවැය ගණනය කළා ඒක ඇතුළත් කරනවා පුතේ මොන පිරිවැයටද නිෂ්පාදන පිරිවැය මොන පිරිවැයක් කියලාද ඇතුළත් කරන්නේ වක්‍ර පිරිවැයක් කියලායි ඇතුළත් කරන්නේ right යා මේ බලන්න කියන්නේ ආරෝපිත පිරිවැය යනු ආයතනයේ සතු හෝ ආයතනයේ අයිතිකරුවන් සතු සම්පත්වල ආවස්තික පිරිවැය උදාහරණ වැටුප් ගැනීමකින් තොරව ආයතනයේ අයිතිකරුවෝ විසින් කැප කරනු ලබන කාලයේ වටිනාකම හිමිකරු ශ්‍රමය දෙක අයිතිකරුවෝ විසින් භාවිතා කරනු ලබන ශ්‍රමය හා මූල්‍ය සම්පත් ආයතනයේ අයිතිකරුවෝ විසින් ප්‍රාග්ධන භාණ්ඩ ආර්ථික ක්ෂය වීම අහිමි වී ගිය පොලි ආදායම එහෙනම් පුතේ මෙන්න වක්‍ර පිරිවැයට වැටෙන දේවල් අපි දැන් ලස්සනට ඔය යට තියෙන කඩේරි මත ලියමු එහෙනම් වක්‍ර පිරිවැය කියන්නේ මොකක්ද ආයතනය සතු සම්පත්වල ආවස්තික පිරිවැය එහෙනම් වක්‍ර පිරිවැය කියලා මේ කියන්නේ මොනවද පුතේ ආයතනය සතු සම්පත්වල ආවස්තික පිරිවැය ආයතනය සතු සම්පත්වල ආවස්තික පිරිවැය ආයතනය සතු සම්පත්වල ආවස්තික පිරිවැය මොනවද පුතේ ආයතනයේ සතු සම්පත් හරිද මෙන්න පුතේ පළවෙනි එක හිමිකරුවගේ ශ්‍රමය නිෂ්පාදනයට යොදා ගන්න එයාගේ ආවස්තික පිරිවැය තොර හිමිකරුවා නිෂ්පාදන කටයුතු වලට දායක වෙනවා කිසිම ගෙවීමක් නැහැ අන්න හිමිකරුවගේ නිෂ්පාදනයට වන දායකත්වය ගන්නවා පුතේ හිමිකරු ශ්‍රමයේ ආවස්තික පිරිවැය හෙවත් මොකද පුතේ අහිමි වන වැට මොකද ගන්නේ හිමිකරු ශ්‍රමයේ ආවස්තික පිරිවැය හෙවත් අහිමි වන වැටුප ගන්න හිමිකරු ශ්‍රමයේ ආවස්තික පිරිවැය හෙවත් අහිමි වන වැටුප ගන්න හරිද right මේව ලියමු හිමිකරු ශ්‍රමයේ ආවස්තික පිරිවැය හෙවත් අහිමි වන වැටුප අපි ඒක වාක්‍ය පිටිම ලියමු ලෙන්තේ අංක එක දාලා යන්න හිමිකරු ශ්‍රමයේ ආවස්තික පිරිවැය හෙවත් අහිමි වන වැටුප අංක එක දාලා යන්න හිමිකරු ශ්‍රමයේ ආවස්තික පිරිවැය හෙවත් අහිමි වන වැටුප හිමිකරු ශ්‍රමයේ ආවස්තික පිරිවැය හෙවත් අහිමි වන වැටුප
හිමිකරු ශ්‍රමයේ ආවස්තික පිරිවැය හෙවත් අහිමි වන වැඩ. ඔන්න අයිති වෙන පළවෙනි එක පුතේ මොකක්ද? හිමිකරු ශ්‍රමයේ ආවස්තික පිරිවැය හෙවත් අහිමි වන වැඩ. right? දෙක ලියන්න පුතේ. දෙවෙනි එක ලියන්න. ආයතනය තමන් සතු. දෙවෙනි එක. ආයතනය තමන් සතු. ආයතනය තමන් සතු. භූමිය ගොඩනැගිලි. ආයතනය තමන් සතු භූමිය ගොඩනැගිලි. කැපකිරීම නිසා. කැපකිරීම නිසා. කැපකිරීම නිසා අහිමි වන බදුකුලි. ආයතනය තමන් සතු භූමිය ගොඩනැගිලි කැපකිරීම නිසා අහිමි වන බදුකුලි. ආයතනය තමන් සතු භූමිය ගොඩනැගිලි කැපකිරීම නිසා අහිමි වන බදුකුලි. ඊළඟ ආයතනය තම ප්‍රාග්ධන අරමුදල්. ආයතනය තම ප්‍රාග්ධන අරමුදල්. ආයතනය තම ප්‍රාග්ධන අරමුදල් කැපකිරීම නිසා අහිමි වන පොලි. ආයතනය තම ප්‍රාග්ධන අරමුදල් කැපකිරීම නිසා අහිමි වන පොලි. ආයතනය තම ප්‍රාග්ධන අරමුදල් කැපකිරීම නිසා අහිමි වන පොලි. ආයතනය තම ප්‍රාග්ධන අරමුදල් කැපකිරීම නිසා අහිමි වන පොලි. ඊළඟ යන්නේ ව්‍යවසායකත්වයේ ආවස්තික පිරිවැය හෙවත් ව්‍යවසායකත්වයේ ආවස්තික පිරිවැය හෙවත් ප්‍රාමාණික ලාභය. ව්‍යවසායකත්වයේ ආවස්තික පිරිවැය හෙවත් ප්‍රාමාණික ලාභය. ව්‍යවසායකත්වයේ ආවස්තික පිරිවැය හෙවත් ප්‍රාමාණික ලාභය. අහන්නකො පුතේ. මොකක්ද? මෙන්න මේවා තමයි ආයතනයේ සතු සම්පත්. මොනවද ආයතනයේ සතු සම්පත්? අහිමි වන හිමිකරු ශ්‍රමය තිබ්බා ඒකට ගත්ත අහිමි වන පැට්ට. ආයතනයේ ගොඩනැගිලි බදු කුලිය ගොඩනැගිලි භූමිය දායක වුණ අය වෙනුවෙන් ගත්ත අහිමි වන බදු කුලිය. ආයතනයේ ගොඩනැගිලි යම් සූත්‍ර හදන්න දක්වපු ප්‍රාග්ධන අරමුදල් වෙනුවෙන් අහිමි වන පොලිය ගත්තා. ව්‍යවසායකත්ව හැකියාව වෙනුවෙන් ගත්ත පුතේ මොකක්ද? ව්‍යවසායකත්ව සාධකය වෙනුවෙන් ගත්ත ප්‍රාමාණික ලාභය. ඊළඟ හොඳම ව්‍යාපාරයෙන් උපයන්න පුළුවන් ලාභය. ප්‍රාමාණික ලාභය කියමු ගත්ත පුතේ. ඊළඟ හොඳම ව්‍යාපාරයෙන් උපයන්න පුළුවන් ලාභය ගත්තා. ඊට පස්සේ ගත්ත පුතේ තව එකක් ගන්න මොකද්ද ගන්න? ආර්ථික ෂෙයා. ඔන්න ඔය ටිකේ එකතුවට කියනවා පුතේ නමක්. මොකක්ද පුතේ කියන්නේ? වක්‍ර පිරිවැය. ඔය ටික එකතුවට කියනවා පුතේ නමක් මොකද්ද? වක්‍ර පිරිවැය. right. දැන් පුතේ දැන් ආර්ථික ෂෙයා කියන එකක් ලියන්න. අංක පහදාලා ලියන්න ආර්ථික ෂෙයා. ආර්ථික ෂෙයා කියන එක ලියලා මෙන්න මේක පුතේ ලස්සනට ලියලා කොට බලන්න. කොතනද ඔක දාන්නේ? බලන්න
23 වෙනි පිටුවම ඉඩ තියෙන තැනකින් ඉඳලා කතා කරන්නේ නැද්ද? කතා කරන්නේ නැහැ. කතා කරන්නේ නැද්ද? මෙහෙ ඉන්නවා. right. හොඳයි. යා. 24 වෙනි පිටුවේ 24 වෙනි පිටුවේ 24 පිටුවේ MCQ එකක් තියෙන ගහම් බල හරියට බලන්න. 24 වෙනි පිටුවේ MCQ එකක් තියෙන ගහන්න. उत्तरे मैसेज करन बता उत्तरे ज्ञान හරි මොකද බුදු උත්තරේ බලන්න. කුඩා අපරිශාලා හිමිකරුවෙකුගේ ආරෝපිත පිරිවැයට පහ සඳහන් කවරක් ඇතුළත් වේද? මොකද උත්තර ඇතුළත් වෙන්නේ? සහාය කළමනාකරුට ගෙවන වැටුප ඍජු පිරිවැය. තොග සැපයුම් කරුවන්ගෙන් මස් මිලදී ගැනීම ඍජු පිරිවැය. ජල සම්පාදනයේ විසින් මණ්ඩලය විසින් ජලය සඳහා කරන පිරිවැය ඍජු පිරිවැය. උත්තර අංක 4 පුතේ හිමිකරුවාගේ කුසලතා කල්ප රැකියාව විදුවන විපුණ වටිනාකම වක්‍ර පිරිවැයක් වරාංග තුල යන්නේ අහිමි වන වැටුප. වරාංග තුල යන අහිමි වන වැටුප. හරිද ළමයි? right. එහෙනම් දැන් වෙලාව 12:40යි. දැන් වෙලාව කීයද? 12:40යි. 1:40ට පන්තිය පටන් ගන්නවා පැයක් ඉන්නවා. දැන් වෙලාව 12:40යි 1:40ට පන්තිය පටන් ගන්නවා. ඉන්ටර්වල් එකක් පැයක්. හරිද? right.